දරුවනේ අපි එහෙනම් P ගොනුව අකාබනික රසායනයේ අපි මේ වන විට 3 4 5 කාණ්ඩ සාකච්ඡා කරලා අවසానයි. P ගොනු යටතේ එන 16 වන කාණ්ඩය නැත්නම් අපි සාකච්ඡා කරන අද 6A කාණ්ඩයේ සම්බන්ධව 6A කාණ්ඩයේ සම්බන්ධව. එතකොට 6 කාණ්ඩයේ මූලද්‍රව්‍ය මොනවද? ප්‍රතිදින පළවෙනි ප්‍රශ්නය මොනවද 6A කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය කියන එක? ඔක්සිජන්, සල්ෆර්, selenium, selenium, polonium. තමයි 6 වන කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය. 6 වන කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය. එතකොට පුතේ ඔක්සිජන් ගැන අපි අහලා තියෙනවා. ඔක්සිජන් ද්විපරමාණුක අවර්ණ වායුවක් ලෙස අපිට නිතර වායුගෝලයේදී දක්නට ලැබෙන එදිනදා ජීවිතයේදී වැදගත් වන වායුවක්. එහෙනම් ඔක්සිජන් ස්වභාවික වායු අවස්ථාවේ තියෙනවා. සල්ෆර්, selenium, tellurium, polonium ගත්තාම අපිට ඒවා ඝන අවස්ථාවේ දක්නට ලැබෙනවා. අපි මේ පාඩමේදී ඔක්සිජන් සහ සල්ෆර් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරනවා අනෙක් මූලද්‍රව්‍ය වලට සාපේක්ෂව. මෙතන මේ polonium කියන්නේ ලෝහයක්, විකිරණශීලී ලෝහයක්. අපේ දේහයට උග්‍ර ලෙස බලපෑම් ඇති කළ හැකි අනතුරුදායක විකිරණශීලී ලෝහයක් ලෙස තමයි අපිට polonium හඳුන්වන්න පුළුවන් වෙන්නේ. අපි එහෙනම් පුතේ අපි රසායනික ගුණ අධ්‍යයනය කරන්න යන්නේ. රසායනික ගුණ කෙරෙහි බලපාන ප්‍රධානම දේ තමයි එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස, නැත්නම් එයාගේ ඉලෙක්ට්‍රෝන සැකැස්ම. ඒ නිසා අපි ඔක්සිජන්, සල්ෆර්, selenium, tellurium, polonium මේ මූලද්‍රව්‍ය ටික නැත්නම් 16 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස පිළිබඳව යම් අධ්‍යයනයක් කරනවා. පරමාණු ක්‍රමාංකයේ සලකපුවාම ඔක්සිජන්ගේ පරමාණු ක්‍රමාංකය 8යි, සල්ෆර්ගේ පරමාණු ක්‍රමාංකය 16යි. ඒ විදිහට seleniumගේ සඳහන් කරන්න පුළුවන්. අපි ඔක්සිජන්, සල්ෆර්, selenium කියන මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අඳිමු. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අද අපි සටහන් කරගමු. 1s2 2s2 2p4 1s2 2s2 2p4 සල්ෆර් 1s2 2s2 2p6 3s2 3p4 selenium 1s2 2s2 2p6 3s2 3p6 4s2 4p4 දැන් පුතේ අපිට මේක 36 selenium 36 පැහැදිලි? right. එතකොට පුතේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස දිහා බලලා අපි පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ගන්න යන්නේ. මොකද අපි දන්නවා මෙතන ගොනුගත කරලා තියෙන නැත්නම් කාණ්ඩගත කරලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව. නූතන ආවර්තාවක කාණ්ඩගත වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව. මේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන හින්දා තමයි ඒ සලකන කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය වලට පොදු රසායනික ගුණ දක්නට ලැබෙන්නේ. දැන් පුතේ 2s2 3s2 3p4 මේ ගත්තහම පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් අපිට අවසාන වශයෙන් හඳුන්වන්න. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් පිරලා තියෙනවා. නැත්නම් s2p4 පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒ නිසා අපි ns2 np4 ලෙස පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හඳුන්වනවා. පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ns2 np4. දැන් දරුවනේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දිහා බලලා අපිට මෙයාලගේ ඔක්සීකරණ අංකය, ඒ කියන්නේ බන්ධන සෑදීමේදී පිට කරන නැත ලබා ගන්න නැත සංයෝජනය වන හදහවුල තියා ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිබඳ මිනුම තමයි ඔක්සීකරණ අංකය කියලා කියන්නේ. අපි එහෙනම් මේකෙන් ඔක්සීකරණ අංකය ලබා ගන්න පුළුවන්. දැන් බලන්න පුතා P උපශක්ති මට්ටමකට උපරිම ඉලෙක්ට්‍රෝන 6ක් පෙරෙන්න පුළුවන් පරමාණු කාක්ෂික 3ක් තියෙන නිසා එක් පරමාණු කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන 2ක් නේ උපරිමේ නේද? ඒ නිසා P ට තව ඕනනම් ඉලෙක්ට්‍රෝන 2ක් ගන්න පුළුවන්. එතකොට ඍණ 2 ඔක්සීකරණ අංකය තියෙන්න පුළුවන්. ඍණ 2 ඔක්සීකරණ අංකය එහෙනම් 16 වෙනි කාණ්ඩයේ මුද්‍රය තියෙන්න පුළුවන්. ඉවත් කිරීම ගත්තොත් P ගේ ඉලෙක්ට්‍රෝන 4 අයින් වෙලා ධන 4 ඔක්සීකරණ අංකය පෙන්නුම් කරන්න පුළුවන්. නැත්නම් මේ ඉලෙක්ට්‍රෝන 6ම අයින් වෙලා
ධන 6 ඔක්සීකරණාංකය පෙන්වන්න කරන්න පුළුවන්. පැහැදිලි? මම ඔබට මේ පැහැදිලි කරන්නේ පුතේ අය අමතක් වෙන්නේ නැහැ. පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි දැන් තේරුම් ගත්ත පැහැදිලිද? ඒ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇසුරෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට අනුකූලව ඔක්සීකරණාංකය කොහොමද ලබා ගන්නේ කියන එක. එහෙමනම් පැහැදිලි 16 වෙනි කාණ්ඩයේ ඔක්සිජන් සල්ෆර් සෙලීනියම් වගේ මූලද්‍රව්‍ය වල සුලභතම ඔක්සීකරණාංක වීත්තේ ඍණ 2 ධන 4 ධන 6. එහෙමනම් මේ මූලද්‍රව්‍ය වලට ඍණ 2 සිට ධන 6 දක්වා ඔක්සීකරණ අංක පෙන්වීමේ හැකියාව තියෙනවා. ඍණ 2 සිට ධන 6 දක්වා ඔක්සීකරණ අංක පෙන්වීමේ හැකියාව තියෙනවා. ඊළඟට පුතේ දැන් කාණ්ඩය දිගේ පහළට යන විට පරමාණු කරේ වැඩි වෙනවා. පරමාණු කරේ වැඩි වෙනවා. එතකොට න්‍යෂ්ටික ආකර්ෂණය අඩු වෙනවනේ. න්‍යෂ්ටික ආකර්ෂණය අඩු වෙනකොට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට තියෙන හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ ඍණ ඔක්සීකරණාංක සෑදීමේ හැකියාව මේ කාණ්ඩයේ පල්ලෙහා ඉන්න මූලද්‍රව්‍යයට සාපේක්ෂව අඩුයි. ඔක අනිත් පැත්ත පුතේ ඉහළ ඉන්න කට්ටිය න්‍යෂ්ටික ආකර්ෂණය වැඩි. ඔක්සිජන් වගේ මූලද්‍රව්‍යයක් ගත්තාම ඒක ඉතා කුඩා පරමාණු හිස් ඩීකාක්ෂික නැහැ ඉතා කුඩා පරමාණු. ඒතර මෙයාගේ පුතේ න්‍යෂ්ටික ආකර්ෂණය ගොඩක් වැඩි. න්‍යෂ්ටික ආකර්ෂණය ගොඩක් වැඩි. ඒ නිසා එයාගේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට තියෙන හැකියාව ඉලෙක්ට්‍රෝන පිට කිරීමට තියෙන හැකියාව ගොඩක් අඩුයි. ඒ කියන්නේ ධන 6 ධන 4 වගේ ඔක්සීකරණාංක සෑදීමට තියෙන හැකියාව ගොඩාක් අඩුයි මේ කාණ්ඩයේ ඉහළ ඉන්න අය. පැහැදිලිද? එතකොට පුතේ අපි සාමාන්‍යයෙන් ඔක්සිජන්ගේ ඔක්සීකරණාංකයේ සුලභතම ප්‍රධානම ඔක්සීකරණාංකයේ විදිහට අපි දකින්නේ ඍණ 2 කියන ඔක්සීකරණාංකය. ඔක්සිජන්ට ඍණ 2 ඔක්සීකරණාංකේ නොමැති අවස්ථා කීපයක් තියෙනවා. අවස්ථා ඉතාමත්ම අවම ප්‍රමාණයක් තියෙනවා. එක අවස්ථාවක් තමයි සඳහන් කරන්න පුළුවන් පුතේ. දැන් ෆ්ලෝරින් ලීනියස් ෆෝලින්ගේ විද්‍යුත් ඍණතා පරිමාණය අනුව ඉහළම විද්‍යුත් ඍණතාවය තියෙන කාටද? ෆ්ලෝරින් කියන මූලද්‍රව්‍යයට. සමන 4ක් කියලා අපි හඳුන්වනවා. එහෙමනම් ෆ්ලෝරින් එක ඔක්සිජන් බෙදලා ඉන්නකොට ඔක්සිජන් පරමාණුවක් වටා ෆ්ලෝරින් පරමාණු දෙකක් මේ විදිහට සම්බන්ධ වෙනවා. OF2 කියන අවස්ථාවේදී ඔක්සිජන්ට තියෙන පුතේ ධන 2 කියන ඔක්සීකරණාංක අවස්ථාව. එහෙනම් ඔක්සිජන්ට ඍණ 2 ඔක්සීකරණාංක අවස්ථාව තියෙනවා ධන 2 ඔක්සීකරණාංක අවස්ථාවක් තියෙනවා. ඊට අමතරව ඔක්සිජන්ගේ ඍණ 2 නොවන තව අවස්ථාවක් පැහැදිලි කරන්න පුළුවන්. අපි ගමු පෙරොක්සයිඩ් එක. ඉස්ගොල්ලෝ අපි සාකච්ඡා කරන්නේ සෝඩියම් පොටෑසියම් වල පෙරොක්සයිඩ් හදනවා. නැත්නම් දෙකේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය බේරියම් වගේ මූලද්‍රව්‍ය පෙරොක්සයිඩ් හදනවා. එතකොට අපි ගමු K2O2 පොටෑසියම් පෙරොක්සයිඩ් ගමු K2O2. K2O2 වල පුතේ ඔක්සිජන්ගේ ඔක්සීකරණාංකය වෙන්නේ ඍණ 1. ඍණ 1 ඔක්සීකරණාංකය ඍණ 1ක් වෙන්නේ. එහෙනම් මම ආපහු කියන පුතේ මේ ඔක්සීකරණ අංක පිළිබඳව පැහැදිලි කරේ 16 වෙනි කාණ්ඩයේ පළවෙනියට අපි හම්බ වෙන කුඩාම පරමාණු කුඩා මූලද්‍රව්‍ය හිස් ඩීකාක්ෂික නැති න්‍යෂ්ටික ආකර්ෂණ උපරිම වෙන මූලද්‍රව්‍ය පරමාණු ඔක්සිජන්. මේ ඔක්සිජන්ගේ සුලභතම ප්‍රකට ඔක්සීකරණාංක අවස්ථාව වෙන්නේ ඍණ 2 ඔක්සීකරණක අවස්ථාව. ගැටලුවක් නැහැ. ඍණ 2 ඔක්සීකරණක අවස්ථාව. නමුත් කලාතුරකින් ඍණ 2 නොවන අවස්ථා තියෙන්න පුළුවන්. එහෙම අපි හඳුනාගත් අවස්ථා දෙකක් පුතේ ඔයාලට පෙන්වුවා. ලෝකයේ ඉහළම විද්‍යුත් ඍණතාවය තියෙන ස්වභාවික මූලද්‍රව්‍ය ෆ්ලෝරින් එක්ක බැඳලා තියෙන අවස්ථාවකදී ධන 2 ඔක්සීකරණාංකයේ ඔක්සිජන් පෙන්눔 කරනවා. ඊළඟට K2O2 වගේ ෆෙරොක්සයිඩ් එකකදී ඍණ 1 ඔක්සීකරණාංකය පෙන්눔 කරනවා. ඉතින් පුතේ ඔක්සිජන් හැරුණාම අනෙක් මූලද්‍රව්‍ය වලට ඍණ 2 ඔක්සීකරණාංකය සහ ඍණ 2 සිට ධන 2 දක්වා පිහිටි ඉරට්ටේ සංඛ්‍යා. ඉරට්ටේ සංඛ්‍යා. මොනවද පුතේ ඉරට්ටේ සංඛ්‍යා? ඍණ 2 තියෙන්න පුළුවන්. ඍණ 4 තියෙන්න ඍණ 2 තියෙන්න පුළුවන්. බිඳුව තියෙන්න පුළුවන්. ධන 2 තියෙන්න පුළුවන්. ධන 4 තියෙන්න පුළුවන්. ධන 6. මෙන්න මේ ඍණ 2 සිට ධන 6 දක්වා තියෙන ඉරට්ටේ ඔක්සීකරණ අංක තමයි ඔක්සිජන් හැරුණාම අනෙක් අයට සුලභවතම පවතින ඔක්සීකරණාංක අවස්ථාවන්. පැහැදිලි පුතේ කියන එක තේරුණාද? right. අද පුතේ ඊළඟට මේ 16 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය විසින් සාධන සංයෝග. පැහැදිලිවම ස්වභාවිකව මූලද්‍රව්‍ය බොහෝ විට පවතින රත්තරන් ප්ලැටිනම් වගේ මූලද්‍රව්‍ය කීපයක් හැරුණාම
හැරුණාම ඉතින් සියල්ල පවතින්නේ සංයෝග විදිහටනේ. හරි. අපි ඊළඟ ප්‍රවේශය 16 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාධන හයිඩ්‍රයිඩ්. හයිඩ්‍රජන් සමග සම්බන්ධ වෙලා හදන හයිඩ්‍රයිඩ් සම්බන්ධ. මේ හයිඩ්‍රයිඩ් වල හැසිරීම භෞතික සහ රසායනික ගුණ පුතේ අපිට ටිකක් වැදගත් වෙනවා. මොකද මේ වාගේ විචලන ඇසුරෙන් අපිට යම් යම් රසායන විද්‍යාත්මක සංකල්ප ඉස්මතු කරලා ගන්න පුළුවන්. පැහැදිලි කර ගන්න පුළුවන් හයිඩ්‍රයිඩ්. දැන් අපි මුලින්ම බලමු 16 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඔක්සිජන්, සල්ෆර්, සෙලීනියම්, ටෙලීනියම් වගේ මූලද්‍රව්‍ය हाइड्रोजन සමග සංයෝජනයේ වී හදන හයිඩ්‍රයිඩ් මොනවද? පුතේ අංක 1 මේවා සහ සංයෝජ සංයෝග. මේවා සහ සංයෝජ සංයෝග. ගාව පුතේ ඔක්සිජන් ඩයිහයිඩ්‍රජන් ඔක්සිජන් ජලය. සල්ෆර් H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ් නේද? සෙලීනියම් මෙන්න මේ විදිහට ගන්න. මේ තමයි පුතේ 6 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඔක්සිජන්, සල්ෆර්, සෙලීනියම්, ටෙලීනියම් කියන මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් එක්ක සංයෝජන වෙලා හදන හයිඩ්‍රයිඩ්. මේ හයිඩ්‍රයිඩ් සියල්ල සහ සංයෝජය පුතේ. සහ සංයෝජය. ඊළඟට දරුවනේ ඔය පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර කීපයකදී ඇහුවා යම් යම් කාණ්ඩවල හයිඩ්‍රයිඩ් වල විචලන. හයිඩ්‍රයිඩ් වල තාපාංක විචලන අහන්න පුළුවන්. නැත්නම් බන්ධන කෝණ විචලන අහන්න පුළුවන්. 2018 අවුරුද්දේ යෝගගත රචනා ප්‍රශ්නේ ඇහුවා 5 වෙනි කාණ්ඩයේ හයිඩ්‍රයිඩ් වල විචලනේ තාපාංක විචලනය පිළිබඳව. ඒ අවුරුද්ද අපි දැක්ක ගොඩක් දරුවෝ ඊ타ත්ම අසාර්ථක විදිහට තමයි මේ 5 වෙනි කාණ්ඩය ආශ්‍රිතව අහපු මේ තාපාංක හයිඩ්‍රයිඩ් තාපාංක ආශ්‍රිත ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීලා තියෙන්නේ. අපි විශ්වාස කරන ඉදිරි ප්‍රශ්න පත්‍රයකදී මේ වගේ 6 වෙනි කාණ්ඩය 7 වෙනි කාණ්ඩයේ හයිඩ්‍රයිඩ් වල තාපාංක නැත්නම් ද්‍රවාංක නැත්නම් බන්ධන කෝණ විචලන ප්‍රශ්නයක් ඔබගෙන් විමසන්න ඉඩ තියෙනවා කියලා. පැහැදිලි පුතේ? හරි. දැන් අපි ගමු පුතේ තාපාංක. ජලයේ තාපාංකය හයිඩ්‍රජන් සල්ෆයිඩ් H2SC H2T මම තාපාංකයේ පිළිබඳ සලකන්නේ. තාපාංකය. බොයිලින් පොයින්ට් එක. පුතේ අපි දන්නවා ජලය අපේ මොනවත් කුරුකුරුදී ජලයේ තාපාංකය පුතේ ආසන්න වශයෙන් 100ක් විතර. සෙල්සියස් අංශක 100ක් විතර. ධන 100ක් විතර. මෙයාගේ පුතේ ඍණ 60ක් විතර. මෙයාගේ තියෙන්නේ ඍණ 40ක් විතර. මෙයාගේ තියෙන්නේ පුතේ ඍණ 4ක් විතර සෙල්සියස් එක. මේ තාපාංක කියන කටපාඩම් කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි ජලයේ තාපාංක ටිකක් ඉතින් මතකයි නේද? හරි. දැන් පුතේ මම පොඩි ප්‍රස්තාරයක් අඳින්න සරල ප්‍රස්තාරයක් අපි අඳිමු. මම මේ x අක්ෂයට හයිඩ්‍රයිඩ් y අක්ෂේ මම තාපාංකය නිරූපණය කරනවා. තාපාංකය මම නිරූපණය කරනවා y අක්ෂේ. අපි හයිඩ්‍රයිඩ් 4ක් සලකනවා. හයිඩ්‍රජන් H2O H2S H2SE H2T. හරි පුතේ. ජලයේ තාපාංකයද ධනාංකයක් නේ බිඳුවට වඩා ඉහළා ගියා. ධනාංකයක් 100ක් විතර තියෙනවා නේ. හයිඩ්‍රජන් සල්ෆයිඩ්ගේ ඍණ 60ක්. ඍණ 40ක්. ඍණ 7ක්. එතකොට පුතේ අපිට මෙන්න මේ වගේ හැඩයක් තමයි අපි අපේක්ෂා කරන්නේ. මේ වගේ හැඩයක් තමයි අපි අපේක්ෂා කරන්නේ. මේ පුතේ මම කියන්නේ 16 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාධන හයිඩ්‍රයිඩ් වල තාපාංක විචලනය. මෙන්න මේ වගේ වාක්‍යයක්. මොකද 2018 අවුරුද්දේ ව්‍යුහගත රචනා ප්‍රශ්නේ මාකි ස්කීම් එකත් එක්ක අපි හිතුවත් පුතේ ඒකෙදී මේ හැඩයට යම්කිසි ලකුණු ප්‍රමාණයක් දුන්න හැඩයට. හැඩයට යම් ලකුණු ප්‍රමාණයක් දුන්නා. ඊට පස්සේ මේකේ අග්‍ර දෙකට යම්කිසි ලකුණු ප්‍රමාණයක් දුන්නා. එතකොට මේ පැහැදිලි නේද? එතකොට ජලයේ තාපාංකය මෙන්න මේ වගේ ඉහළාගයක තියෙනවා. එතකොට හයිඩ්‍රජන් සල්ෆයිඩ්ගේ ගොඩක් පහළක් යනවා. H2SC H2TE. එතකොට මම මේක මේ උදාහරණයක් විදිහට මේක ගන්න පුතේ මේක අවුරුදු කීපයකම පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවලදී අපිට ආපු ගැටලුවක්. අපේ දරුවන්ට මුහුණ දීමට සිදු වූ තැනක්. ඒක මම පැහැදිලි කරන්න යන්නේ. හරි. අංක 1. ඇයි දරුවනේ මේ හයිඩ්‍රයිඩ් තුනට සාපේක්ෂව ජලයේ තාපාංකය අසාමාන්‍ය ලෙස වැඩි වෙලා. බලන්න පුතේ ඍණ 60 100 අසාමාන්‍ය විදිහට වැඩි වෙලා. හරි. දරුවනේ තාපාංකය කෙරෙහි බලපාන සාධක දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් සාධක දෙකක් තියෙනවා. මොකක්ද සාධක දෙක? අන්තර් අණුක ආකර්ෂණ බල දෙක,
අණුක භාරය. 1 අන්තර අණුක ආකර්ෂණ බල, අංක 2 අණුක භාරය. පුතේ දැන් මේ H2S, H2SC, H2T, H2O ගත්තාම මේ අණු වර්ග 4ම ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා. ඒ කියන්නේ ද්‍රවීය අණු. ද්‍රවීය අණු නිසා මේ අණු 4 අතරම ද්විද්‍රව ආකර්ෂණ බල විශේෂයක් තියෙනවා. ප්‍රබල ද්විද්‍රව ආකර්ෂණ බල විශේෂයක් තියෙනවා. ගැටලුවක් නැහැ. නමුත් දරුවනේ ජලය ගත්තාම ජලයේ පවතින OH බන්ධනයේ හින්දා අර ද්විද්‍රව ආකර්ෂණ බලවල විශේෂ ආකාරයක් වන හයිඩ්‍රජන් බන්ධන පවතී. අන්තරාණුක ආකර්ෂණ බල විශේෂයක් වන හයිඩ්‍රජන් බන්ධන පවතිනවා. එහෙනම් ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන තියෙන හින්දා තමයි ජලයේ තාපාංකය අපේක්ෂිත ගානට වඩා වැඩි වෙලා තියෙන්නේ. පැහැදිලිද? right. ඔන්න කාරණා බලන්න. ඊළඟට පුතේ අපි පැහැදිලි කරන්න ඕනේ ඇයි මේ තුන් දෙනා ක්‍රමානුකූලව වැඩි වෙන්නේ කියලා. මොකද පිළිතුරු පත්‍රයේදී අපි එහෙමත් පරීක්ෂා කරනවා. ඇයි මේ තුන් දෙනා ඉහළ යන්නේ කියන එක. මම කියවනේ පුතේ දෙවෙනි කාරණේ තාපාංකයට බලපාන දෙවෙනි කාරණේ අණුක භාරයනේ. ඒතකොට H2S, H2SC, H2T ගත්තාම කාණ්ඩ දෙකේ පහළට යනකොට අණුක භාරය වැඩි වෙනවනේ. එහෙනම් අණුක භාරය වැඩි වෙනකොට තාපාංකය වැඩි වෙනවා. ඒකයි පුතේ මෙන්න මේ විදිහ විචලනයක් අපි බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිද කියන එක? right. ඊළඟට මේ 6 වෙනි කාණ්ඩයට 16 වෙනි කාණ්ඩයේ හයිඩ්‍රයිඩ් වල බන්ධන කෝණය පිළිබඳ අහන්න පුළුවන්. බන්ධන කෝණය පිළිබඳ අහන්න පුළුවන්. මේකත් අවුරුදු කීපයකදීම බහුවර්ග ප්‍රශ්න පත්‍රයේදී සමහර විට විවෘත රචනා ප්‍රශ්න පත්‍රයේදී අපිට ඇහෙන තැන් සහ අතීතයේදී අපිට ඇසුණු තැන්. හරි. මම මෙතන උදාහරණ දෙකක් ගන්නවා. ජලය සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් විතරක් ගන්න මගේ පහසු සඳහා ඔක්සිජන් වටා කෝණික හැඩයක් තියෙනවා. කෝණික හැඩයක් තියෙනවා. බන්ධන දෙකයි එකසර යුගල් දෙකක් තියෙනවා. හැඩයේ කෝණික සාමාන්‍ය කෝණය 105ක් විතර වෙන්න ඕනේ. 105ක් විතර. මේකදී 104ක් කියලා ගමු. 104ක්. 104ක් විතර. අපෙන් අහන පුතේ බන්ධන කෝණය අපි මම ගන්න එක θ1 කියලා ගන්න. මේ කෝණය මම ගන්න θ2 කියලා. අපෙන් අහනවා θ1 සහ θ2 ගත්තාම විශාලම බන්ධන කෝණේ තියෙන්නේ කාටද කියලා. බන්ධන කෝණය විශාල මගයක් තියෙන්නේ කාටද කියලා අහනවා. කාටද කියලා අහනවා. right. මොන පුතේ පැහැදිලි කරන්න ඕනේ. එතකොට අපි දන්නවානේ අණුවක හැඩය තීරණය වෙන්නේ VSEPR වාදනය පාවිච්චි කරන්නේ සංයුතිතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය. සංයුතිතා කවචයේ පුතේ ඉලෙක්ට්‍රෝන යුගල් වර්ග දෙකක් තියෙනවානේ. මොකද්ද? බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් සහ බන්ධන වලට දායක නො එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. මේවට අපි කියනවා විකර්ෂණ ඒකක කියලා. මේ විකර්ෂණ ඒකක අතර විකර්ෂණය අවම වන විදිහට නැත්නම් යාලා පුළුවන් තරම් දුරස් වෙලා තියෙන විදිහට තමයි මේ අණුවක හැඩය නිර්ණය වෙලා තියෙන්නේ. හරි. එතකොට පුතේ දැන් බලන්න දැන් මෙතන මගේ කතාව පැහැදිලි කරන්න යන්නේ මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් සම්බන්ධව. දැන් පුතේ මෙතන ගත්තාම මේ OH බන්ධනයේ මෙන්න බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. මෙතන තියෙන යුගලය. SH බන්ධනයේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. right. දැන් බලමු පුතේ මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙක අතර දුර දැන් අන්තිම ටිකක් දුර අඩු කරලා මේකේ ඇඳලා. ඇයි මං ඇන්නේ? මේ බන්ධන යුගල් දෙක අතර දුර අඩුයි හයිඩ්‍රජන් සල්ෆයිඩ්ට සාපේක්ෂව H2O වල. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙක අතර දුර අඩුයි. ඇයි දුර අඩු වුනේ? කාරණා දෙකක් තියෙනවා. හේතු දෙකක් තියෙනවා දුර අඩු වෙන්න. එක තමයි පුතේ විද්‍යුත් ඍණතාවය. මොකද්ද විද්‍යුත් ඍණතාවය කියන එක අපි අර්ථ දක්වන්නේ? බන්ධනයේ පවතින ඉලෙක්ට්‍රෝන යුගලය තමා දෙසට ඇද ගැනීමට තියෙන කැමැත්ත. දැන් සල්ෆරට සාපේක්ෂව ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩිනේ. කැමැත්ත වැඩිනේ. එහෙනම් සල්ෆරට සාපේක්ෂව ඔක්සිජන් තමන් දෙසට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ඇදලා තියෙන්නේ. ඇදගෙන තියෙන්නේ. ඔන්න අංක එක පුතේ. පළවෙනි කාරණේ අංක එක.
දෙවෙනි කාරණේ මොකද්ද? බන්ධන දිග ගන්න ඕනේ. බන්ධන දිග දුර. දැන් ඔක්සිජන්ට සාපේක්ෂ සල්පගේ පරමාණුක අරේ වැඩිනේ. ඒ නිසා OH බන්ධන දිග කුඩයි SH බන්ධන දිගට වඩා. එතකොට බන්ධන දිග අඩුයි. එතකොට ඔක්සිජන් දිහාට වැඩියෙන් මේ ඉලෙක්ට්‍රෝන කපල් එක ඇදලා තියෙන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙක අතර දුර අඩුයි. දුර අඩුයි කියන්නේ දෙන්නම ගොඩාක් ළඟින් ඉන්නේ. ළඟින් ඉන්න මොකද වෙන්නේ? විකර්ෂණය වැඩි වෙනවා. ඒ නිසා පුතේ මෙන්න මේ SH බන්ධන දෙක අතර පවතින විකර්ෂණයට වඩා OH බන්ධන දෙක අතර පවතින විකර්ෂණය විශාල වෙනවා. මේ අගයන් පුතේ ඔයාලා කටපාඩම් කරගෙන යන්න ඕනේ. මම ආකාර වශයෙන් කියන්න ජලයේ බන්ධන කෝණය 104.5ක් විතර. අංශක 104.5ක් විතර. හයිඩ්‍රජන් සල්ෆයිඩ්ගේ බන්ධන කෝණය 92ක් විතර. බලන්න ලොකු වගේ එකක් අඩුවීමක් නේ. මෙන්න මේක පුතේ අවුරුදු කීපයකම අහපු ප්‍රශ්නයක්. අහපු තැනක්. ඔය පස්වෙනි කාණේ ඔය විදිහට වැහුවා ඇමෝනියා NH3 සහ PH3. ඔය මම කියපු කතාවම ඔය විදිහටම පස්වෙනි කාණ්ඩේ සම්බන්ධ කරගෙන හව. පුතේ ඒ විදිහටම දැන් මම මේ 6 වෙනි කාණ්ඩේ මේ දෙන්නාගේ පැහැදිලි කර විදිහටම අර විද්‍යුත් ඍණතාවය සහ බන්ධන දිග කියන කාරණා දෙක ඇසුරින් ඔබට පුළුවන් පුතේ ඒවයි ගැටලුවක් ආවොත් පැහැදිලි කිරීමක් කරන්න. පැහැදිලි පුතේ කියන එක මොකද 6 වෙනි කාණ්ඩයේ හයිඩ්‍රයිඩ් විශේෂ කරලා මම දුන්නේ මේ හයිඩ්‍රයිඩ් වල මෙන්න මේ තාපාංක සහ බන්ධන කෝණ ඇසුරෙන් ඔබගේ ප්‍රශ්න අහන්න පුළුවන් ඉස්සරහට. මොකද අපි ඉලක්ක කරගන්න ඕනේ පුතේ විභාගයේදී දරුවෝ වැඩියෙන්ම අසරණ වන තැන්නේ. මොකද මේ සිද්ධාන්ත හරියටම දරුවන්ගේ මනසට ගිහිල්ලා නැත්තම් පුතේ මේ වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ අපිට උත්තර ලියා ගන්න බැරි වෙනවා. පැහැදිලි කියන එක තේරුණාද? රයිට් හරි. ඊළඟ පුතේ අපි දැන් ඔක්සිජන් ගැන කතා කරන්න යනවා. කවුද? අපි දැන් ඔක්සිජන් ගැන සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් ඔක්සිජන් කියපු ගමන් අපි හිතට පොඩි සතුටක් දැනෙනවා නේ. ඔක්සිජන් වගේ. අපිට කතාවකට කියන්නේ ඔක්සිජන් ජීවත් කරනවා වගේ නේ. අපිව ජීවත් කරන වායුව. ජීවය ප්‍රදාපෝදින වායුව. කියලා කිව්වත් වැරද්දක් නෑ නේද මේ ඔක්සිජන් වායුව. ඔක්සිජන් කියපු අපිට මතක් වෙන්නේ අපේ ආශ්වාස ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වෙන වාතය නේද? අපි ඔක්සිජන් කියපුවාම අපිට හරියට මේ ප්‍රසන්න මූණක් නේ. ප්‍රසන්න චිත්‍ර රූපයක් තමයි ඔක්සිජන් ගැන තියෙන්නේ. රයිට්. පුතේ ඔක්සිජන් කියන්නේ අලෝහයක්. ගැටලුවක් නෑ. වායුමය අවස්ථාවේ තියෙන. ඔන්න පුතේ බහුරූපීතාවය. ඔන්න වචනය බහුරූපීතාවය. මොකද්ද බහුරූපීතාවය කියලා කියන්නේ? බහුරූපීතාවය කියන්නේ මොකක්ද? බහුරූපීතාවය කියන්නේ සලකන මූලද්‍රව්‍යයක පරමාණු අවකාශයේ සැකසී පවතින ආකාරය වෙනස් වීම නිසා එකිනෙකට වෙනස් ආකාර ලැබීමේ සංසිද්ධියට අපි කියනවා බහුරූපීතාවය කියලා. ඒතර ඔක්සිජන් පුතේ වායුමය අවස්ථාවේ පවතින මොකද වායුමය අවස්ථාවේ පවතින බහුරූපී ආකාර දෙකක් පෙන්වුම් කරනවා. ඔක්සිජන් බහුරූපී ආකාර දෙකක් පෙන්වුම් කරනවා O2 සහ O3 කියලා. අපි ඉතින් ගොඩාක් අර ඔක්සිජන් කියපුවාම අපේ මනසට යන්නේ O2. නමුත් O3 කියලා බහුරූපී ආකාරයකුත් තියෙනවා නේද? right O2. O3 ඔක්සිජන් පරමාණු තුනක් මේ විදිහට පොඩ්ඩක් ඉන්න පුළුවන්. O2 සහ O3 කියන අපිට බහුරූපී ආකාර දෙකක් තියෙන්න පුළුවන්. දැන් ඔක්සිජන් ගැන ගත්තාම මොනවද දන්නේ ඔක්සිජන් ගැන වල? ඔක්සිජන් පුතේ අවර්ණයි. ගන්ධයක් නැහැ. ජලයේ සුළු වශයෙන් දියවන වායුවක්. අපිට තියෙනවා ඉදිරියේදී ප්‍රායෝගික පරීක්ෂණයක් ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රතිශත ගණනය කිරීම. ඒ කියන්නේ ඔක්සිජන් ජලයේ දියවීම බිඳුවක් නෙවෙයි. නමුත් ඉතා සුළු ද්‍රාවිතාවයක ඔක්සිජන් වාතය පෙන්වුම් කරන්න පුළුවන්. ඉතින් ඔක්සිජන් වාතයේ ජලයේ දිය වෙන්නේ නැත්නම් ජල ජීවීන් කොහොම ජීවත් වෙන්නේ ශෝෂණ ක්‍රියාව සඳහා? ඒ කියන්නේ ඔක්සිජන් ජලයේ දිය වෙනවා. නමුත් ද්‍රාවිතාවය ඉතාමත් කුඩා අගයක්. ඊළඟට පුතේ O3 ගැන සැලකමු. O3 කියන්නේ කටුක ගඳක් තියෙන වායුව. ඕසෝන් කියන්නේ කටුක ගඳක් තියෙන වායුව. දැන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඕසෝන්. දැන් අපි පරිසර රසායනීය වගේ විෂයන් වලදී ඕසෝන් ගැන අපි කතා කරනවා. ඕසෝන් කියන්නේ අපිට හිතකර වායුවක්. ඕසෝන් ස්තරය හිතකර ස්තරයක්. සූර්යාගෙන් ලැබෙන
පාරජම්බුල කිරණ අතරින් අහිතකර පාරජම්බුල කිරණ වලින් ජීවීන් නැත්නම් මේ පෘථිවි ගෝලය ආරක්ෂා කර ගැනීම සඳහා මේ ස්තර ගෝලය තුල පිහිටා තිබෙන ඕසෝන් ස්තරේ බලපාන. කියන ඕසෝන් කියන්නේ හිතකර වායුව. නමුත් දරුවනේ ඕසෝන් කියන්නේ විස වායුවක්. සාමාන්‍ය අපි ජීවත් වන ජීවීන් ජීවත් වන පරිසරය තුලදී ඕසෝන් පැවතියොත් ඒක විස සහිත වායුවක්. ඕසෝන් කියන්නේ විස සහිත වායුව. පැහැදිලිද? right. ඊළඟට පුතේ අපි විද්‍යාගාරය තුලදී ඔක්සිජන් නිපදවා ගැනීම. ඔක්සිජන් වාතය. විද්‍යාගාර තුලදී අපි ඔක්සිජන් නිපදවා ගැනීම. සාමාන්‍ය වායුගෝලීය ඔක්සිජන් ස්වභාවික දූෂණයට භාජනය නොවිච්ච වායුගෝලයේ 120කට ආසන්න ප්‍රමාණයක් තියෙන ඔක්සිජන්. right. විද්‍යාගාරය තුලදී ඔක්සිජන් අපි කොහොමද නිපදවා ගන්නේ? විද්‍යාගාරය තුලදී. පැහැදිලිද? KMnO4 රත් කරලා පුළුවන්. KClO3 රත් කරලා පුළුවන්. නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් විඝටනය කිරීමෙන් අපිට විද්‍යාගාරය තුලදී මේවා වියෝජනයට ලක් කිරීමෙන් නැත්නම් රත් කිරීම මගින් අපිට විද්‍යාගාරයේදී ඔක්සිජන් වාතය නිපදවා ගැනීමට පුළුවන්. පැහැදිලිද? නිපදවා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ගමු දැන් KClO3 රත් කිරීම කරොත් Ka සහ O2 අපිට ලබා ගන්න පුළුවන්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මේක පහසුවේ සිදුවන විදිහට ජලය සහ O2 බවට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් විඝටනය කරගන්න පුළුවන්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් විඝටනය කරගන්න. මේ තමයි පුතේ විද්‍යාගාරය තුලදී අපි ඔක්සිජන් වායුව නිපදවා ගන්න විදිය. potassium chlorate, hydrogen peroxide නැත්නම් KMnO4 වියෝජන ක්‍රියාවලිය මගින් අපේ විද්‍යාගාරයේදී ඔක්සිජන් නිපදව ගන්න පුළුවන්. පුතේ අපිට ඊළඟට සාකච්ඡා කරන්න පුළුවන් දැන් විද්‍යාගාරයේදී ඔක්සිජන් පිළියෙල කර ගැනීම මේ විදිහට වුණාට කර්මාන්තයක් විදිහට කාර්මික මොකද කර්මාන්තයක් විදිහට යම්කිසි නිෂ්පාදනයක් කරනවා නම් අංකක තමයි ආර්ථික වශයෙන් අපි යම්කිසි කාරණා ටිකක් සලකා බලන්න වෙනවා. දෙක තමයි ක්වොන්ටිටි එකනේ ප්‍රමාණාත්මකව අපි සලකා බලන්න සිද්ධ වෙනවා. ඒ අනුව ගත්තාම කර්මාන්තයක් ලෙස ඔක්සිජන් නිපදව ගැනීම සඳහා භාවිතා කරන්නේ පුතේ ද්‍රව වාතය භාගික ආසවණය කිරීම. ස්වභාවිකව පවතින වායුගෝලයේ අපි දන්නවනේ 120ක් විතර ඔක්සිජන් තියෙනවා කියලා. ඉතින් මේ ස්වභාවික පවතින වායුගෝලයෙන් වාතය අපි පිරිසුදු කරලා යම් සාම්පලයක් අරගෙන එහි උෂ්ණත්වය අඩු කරලා බාහිර සම්පීඩනයක් යටතේ පහළ උෂ්ණත්වයකදී අපිට පුළුවන් මේ වාතය ද්‍රවයක් බවට පත් කරන්න. අන්න අපි ඒකට කියමු මොකද? ද්‍රව වාතය. මේ ද්‍රව වාතයේ උෂ්ණත්වය ද්‍රවයේ උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි කිරීමෙන් එකිනෙකට වෙනස් තාපාංකවලදී එම වායුමය මිශ්‍රණයේ පවතින සංඝටක වෙන් කර ගන්න පුළුවන්. ඒ ද්‍රව මිශ්‍රණයේ තියෙන සංඝටක වෙන් කර ගන්න පුළුවන්. මේ ක්‍රියාවලට අපි කියනවා භාගික ආසවණය. එහෙනම් පුතේ ද්‍රව වාතය භාගික ආසවණය කිරීමෙන් තමයි කාර්මිකව ඔක්සිජන් වාතය නිපදවා ගැනීම කරන්නේ. පුතේ මේකෙදි ලැබෙන ඊළඟ ප්‍රධානම ඵලය තමයි නයිට්‍රජන් වායුව. ඒ කියන්නේ නයිට්‍රජන් වායුව සහ ඔක්සිජන් වායුව දෙකම මේ ක්‍රියාවලියේදී නිපදව ගන්න පුළුවන්. එහෙනම් පුතේ මම ආපහු සැරයක් ඔයාලට මේ ගැන පැහැදිලි කරනවා. ඔක්සිජන් වාතය O2 වාතය සහ නයිට්‍රජන් N2 වාතය කාර්මිකව නිපදව ගන්නේ ද්‍රව වාතය භාගික ආසවණය කිරීම මගින්. පැහැදිලි කියන එක. ඉතින් අය අපි මේ කර්මාන්තයක් විතර ඔක්සිජන් නිපදව ගන්න. ස්වභාවික ඕන තරම් අපිට ඔක්සිජන් තියෙනවා ගැටලුවක් නැහැ. දැනට ගැටලුවක් නැහැ. අනාගතයේ සමහර විට මේ වනාන්තර විනාශ කිරීම සහ පරිසර දූෂණය වායු දූෂණය එක්ක අපිට පාරේ යනකොට ඔක්සිජන් ටැංකියක් පිටේ බැඳගෙන යන්න වෙයි. දැනට අපිට අවශ්‍යතාවයක් නැහැ. නමුත් සමහර අවස්ථාවලදී අපිට කෘත්‍රිම ශෝෂණය සඳහා ඔක්සිජන් අවශ්‍ය වෙනවා. කියනවා ඔක්සිජන් සාන්ද්‍රණය අවශ්‍ය ප්‍රමාණයට නොමැති හෝ ඔක්සිජන් සාන්ද්‍රණය අවශ්‍ය ප්‍රමාණයට ලබාගත නොහැකි අවස්ථාවලදී අපිට කෘත්‍රිමව ඔක්සිජන් ලබා දෙන්න වෙනවා අපේ දේහයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම සඳහා. අපිට මුහුදු නැත්තම් කිමිදීමේ කටයුතු වලදී නැත්නම් අභ්‍යවකාශ තරණවලදී නැත්නම් අපි
ඒවට ස්කන්ධ වගේ ඉතා ඉහළ කන්දක් තරණය කිරීමේදී ඒ ප්‍රදේශවලදී ඔක්සිජන් සාන්ද්‍රය ගොඩක් අඩුයි නැත්නම් නැහැ. ඒ අවස්ථාවේ අපිට කෘත්‍රිම ඔක්සිජන් ටැංක් එකක් අවශ්‍ය වෙනවා. එහෙනම් කෘත්‍රිම ශෝෂණය සඳහා අපිට මේ ඔක්සිජන් කාර්මිකව නිපදවා ගන්න සිද්ධ වෙන අංක 1. දෙවෙනි එක තමයි අපි යම් රෝගී තත්ත්වවලදී සමහර විට රෝගියෙකුට ස්වභාවිකව ශෝෂණ ක්‍රියාවලියකින් ඔක්සිජන් ලබා ගන්න ආශ්වාස ක්‍රියාවලියකින් ඔක්සිජන් ලබා ගන්න බැරි වෙනවා. ඉතින් අපිට කෘත්‍රිම යන්ත්‍රානුසාරයෙන් යන්ත්‍රයක් ඇසුරෙන් තමයි අපිට ඔහුට ඔක්සිජන් ලබා දෙන්න වෙන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවේ කෘත්‍රිම ශෝෂණය සඳහා අපිට ඔක්සිජන් වාතය ලබා දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට තමයි අපිට මේ කාර්බන් ඔක්සිජන් අවශ්‍ය වෙනවා වෑල්ඩින් කටයුතු වලදී. ලෝහ පෑසීමේ ක්‍රියාවලියේදී ඔක්සි ඇසිටලීන් දැල්ල නිපදවීම සඳහා. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන ප්‍රතික්‍රියක දෙකක්. එකක් තමයි ඇසිටලීන් C2H2. ඇසිටලීන් වායු. ය ඔක්සිජන්. මේ දෙන්න අතර රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස දැල්ලක් හැදෙනවා. මොකක්ද දැල්ල? ඔක්සි ඇසිටලීන් දැල්. අන්න ඒ නිපදවීම සඳහා අපිට ඔක්සිජන් කෘත්‍රිමව නිපදවා ගන්න සිද්ධ වෙනවා. ඊළඟට දැන් ඔය විස බීජ නාශකයක් ලෙස කියන්නේ සුද්ධ ජීවීන් විනාශ කරන විස බීජ නාශකයක් ලෙස ඕසෝන් භාවිතා කරන්න පුළුවන්. ලංකාව වගේ රටවල තාමත් ඒක ප්‍රායෝගිකව භාවිතා වෙනවා අඩුයි. නමුත් ලෝකේ ගොඩක් ඔය සංවර්ධිත රටවල් වල අපේ පානීය ජලය පිරිපහදු කිරීම සඳහා භාවිතා කරන්නේ ඕසෝන් ස්තරයක්. නැත්නම් ඕසෝන් ලේයර් එකක්. මොකද මේක විස බීජ නාශන කිරීමේ හැකියාව මේ තුල තියෙනවා. අපි අර අපි ක්ලෝරින් පාවිච්චි කරනවා වගේ ජලයක. පැහැදිලිද කියන එක right. ඔන්න දැන් අපි ඔක්සිජන් ගැන සාකච්ඡා කරා. ඔක්සිජන් ගැන අපි මූලික වශයෙන් සාකච්ඡා කිරීමක් කරා. ඔක්සිජන් ගාවට ඉන්න ඊළඟ කෙනා කොහොමද මේ කාණ්ඩේ? සල්ෆර් නේද? සල්ෆර්. අපි මෙයාට ගෙන්දගම් කියලා කියනවා. ගෙන්දගම්. ගොඩක් අපේ ව්‍යවහාරික භාෂාවේ මේ ගෙන්දගම් කියන වචනේ භාවිතා කරන සල්ෆර්. පුතේ ඔක්සිජන් බහුරූපීතාවය පෙන්눔 කරා. වායුවේ බහුරූපී ආකාර දෙකක් තිබුණා නේද? O2 සහ O3 විදියට. අපිට හමු වෙන වායුවේ බහුරූපී ආකාර පෙන්눔 කරන මූලද්‍රව්‍ය තමයි ඔක්සිජන්. සල්ෆර් පෙන්නවා පුතේ බහුරූපීතාවය. හරියට අර හතරවෙනි කාණ්ඩේ කාබන් වගේ. මෙයාගේ පුතේ බහුරූපී ආකාරයේ කාබන් වගේම තමයි වර්ග දෙකකට බෙදන්න පුළුවන්. සල්ෆර්ගේ බහුරූපී ආකාරය වර්ග දෙකකට බෙදන්න පුළුවන්. මොකද ආකාර දෙක? ස්ෆටික රූපී සහ ස්ෆටික රූපී සහ අස්ෆටික රූපී කියන අපිට සල්ෆර්ගේ බහුරූපී ආකාරය වර්ග දෙකකට බෙදන්න පුළුවන්. මේ ස්ෆටික රූපී සල්ෆර් ආකාරයේ පුතේ නැවත ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. රොම්බසීය සල්ෆර් සහ ඒකාණති සල්ෆර්. රොම්බසීය ඇල්ෆා සල්ෆර් කියලා කියනවා. ඒකාණති සල්ෆර් බීටා සල්ෆර් කියලා අපි කියනවා. එතකොට මේ අස්ෆටික සල්ෆර් නැවත වර්ග තුනකට බෙදන්න පුළුවන්. සුවිකාර්ය සල්ෆර් චුයින්ගම් වගේ කොහොල්ල වගේ සුවිකාර්ය සල්ෆර් කලින සල්ෆර් සහ කිරි සල්ෆර් අපිට එන පුතේ සල්ෆර් බහුරූපී ආකාරය පෙන්වුම් කරනවා. සල්ෆර්ගේ ප්‍රධාන බහුරූපී ආකාර දෙක මොකද්ද? ස්ෆටික රූපී බහුරූපී ආකාරය සහ අස්ෆටික රූපී බහුරූපී ආකාරය. ස්ෆටික රූපී ආකාර කීයක් තියෙනවද? දෙකයි. මොකක්ද ආකාර දෙක? රොම්බසීය සල්ෆර් සහ ඒකාණති සල්ෆර්. අස්ෆටික රූපී සල්ෆර් ආකාර තුනක් තියෙනවා. මොකක්ද ආකාර තුන? සුවිකාර්ය සල්ෆර්, කලින සල්ෆර් සහ කිරි සල්ෆර්. මම හිතලා පුතේ වලට මේ සල්ෆර් බහුරූපී ආකාරය පිළිබඳව යම්කිසි අදහසක් තියෙනවා කියලා. පුතේ මේ සල්ෆර් බහුරූපී ආකාර පිළිබඳ ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. ඒවා නිපදවා ගැනීම සම්බන්ධව ඒ ප්‍රායෝගික පරීක්ෂණයේදී ඔබට මේ පිළිබඳ තව කරුණු තහවුරු වෙයි. පුතේ මේ ස්ෆටික රූපී ආකාරයෙන් වඩාත්ම ස්ථායි ආකාරය තමයි රොම්බසීය සල්ෆර් කියන ආකාරය. රොම්බසීය සල්ෆර් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී රොම්බසීය සල්ෆර් තමයි වඩාත්ම ස්ථායි ආකාරය. එහෙනම්
ස්ථායික බහුරූපී ආකාරයේ සල්පය කවුද පුතේ? රොම්බසීය සල්ප. එහෙමනම් අර ශක්ති විද්‍යාවේ දැන් අපි අර උත්පාදන එන්තැල්පිය බිඳුවක් කියලා කියන්නේ බහුරූපීතාවයේ පෙන්눔 කරනවා නම් වඩාත්ම ස්ථායි ආකාරයනේ. එහෙමනම් සල්පවල උත්පාදන එන්තැල්පිය බිඳුවක් වන්නේ රොම්බසීය සල්පවල. රොම්බසීය සල්පවල උෂ්ණත්වය පුතේ සාමාන්‍ය ඉහළ ගියා. සෙල්සියස් 93 95ක් වගේ අගයකට රත් කරනකොට එයා ඒකානද සල්ප බවට පරිවර්තනය වීමේ හැකියාව තියෙනවා. පැහැදිලි කියන එක තේරෙනවද? ඒ විදිහට අපිට රොම්බසීය සල්ප පාවිච්චි කරලා විද්‍යාගාරයේදී අස්පටික රූපී සල්ප වල සුවිකාරයේ සල්ප, කයන සල්ප, කිරි සල්ප නිපදවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට තමයි පුතේ අපිට මේ සල්ප විශේෂයෙන්ම ස්පටික රූපී සල්ප ගැන කතා කරනකොට දැන් මේ ස්පටික හැදිලා තියෙන්නේ S8 අණු වලින් සල්ප 8ක්. සල්ප 8ක්. ඒ සල්ප පරමාණු 8කින් හැදිච්ච S8 අණු විදිහට තමයි මේ සියලුම ස්පටික රූපේ කියන්නේ රොම්බසීය සල්ප සහ ඒකානක සල්ප නිර්මාණය වෙන්නේ. හරියට මේ ඔටුන්නක හැඩයක් වගේ. ඔටුන්නක හැඩයක් වගේ. එන්න මේ වගේ ඔටුන්නක හැඩයක් වගේ. තියවනේ පරමාණු 1 2 3 4 5 6 7 මේ පරමාණු 8ක ඔටුන්නක හැඩයක්. මේ තමයි පුතේ S8 එක අණුවකට. කියන්නේ මෙන්න මේ S8 අණු විශාල ප්‍රමාණයක් යම් කිසි රටාවකට සකස් වෙලා තමයි මේ ස්පටික රූපී සල්ප නිර්මාණය වෙලා තියෙන්නේ. පටලවා ගන්න එපා පුතේ. මේ S8 අණුව අපිට නිරූපණය වෙන්නේ නැත්නම් නිරීක්ෂණය වන්නේ ස්පටික රූපී සල්ප වලදී විතරයි. ස්පටික රූපී සල්ප වලදී විතරයි මේක අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. පැහැදිලි කියන එක right. පුතේ අපි ඊළඟ ප්‍රදේශය ඔක්සිජන් අඩංගු සංයෝග. ඒ කියන්නේ ඔක්සිජන් සාධන සංයෝග. ඔක්සිජන් අඩංගු සංයෝගයට අපිට නිතරම ඇහෙන අපිට වැදගත් කෙනෙක්. එහෙනම් අපිට ජීවියෙකුට ආහාර නැතුව යම් කාලයක් ඉන්න පුළුවන්. නමුත් ජලය නැතුව ඉන්න අමාරුයි නේ. ඒ ජලය කියන්නේ ජීවේ පදනම ලබා දෙන. ඒ ජීවේ පැවැත්මට බලපාන ප්‍රධානම සංයෝගයක් තමයි ජලය කියන්නේ H2O. ඩයිහයිඩ්‍රජන් ඔක්සිජන්. නේද? ඔක්සයිඩ්. H2O. ජලය. ඊළඟට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මම මේ දෙන්න ගැන මේ කතා කරන්නේ සාපේක්ෂව කතා කරද්දී මම හිතනවා අපිට යම් කරුණු පිළිබඳව ලේසියෙන් මතක තියාගන්න පුළුවන් වෙයි කියලා. ජලය සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මම හිතනවා පුතේ ජල අණු නම් දැන් ඔයාලා මේ විදිහට ඇඳලා ඇති නේද? ලුයිස් ව්‍යූ වලදී. අපි දැන් ලුයිස් ව්‍යූ හදනකොට ජලයට මෙන්න මේ විදිහ හැඩයක් තියෙන්නේ. බන්ධන දෙකයි, එකසර යුගල දෙකක් තියෙනවා. කෝණය මතකයි අපි කලින් මම මතක් කරගත්තා. කීයද පුතේ කෝණය? අංශක 104.5ක් විතර. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුවේ හැඩය. හරි අපි කියන්නේ මේ භාගයට ඉහළද පොතක් වගේ කියලා. මේ විදිහට ඔක්සිජන් දෙක අපි මේක වැතර ඔයාලට තේරුම් ගන්න පුතේ මේ භාගයට ඉහළද පොතක හැඩයක් තියෙනවා. පොතක් වගේ තියෙන. මෙන්න මේ විදිහට තියෙන. මේ විදිහට OH අනිත් පැත්තට H පරමාණු තියෙනවා. පුතේ එතකොට මෙතන මේ කෝණය සාමාන්‍යයෙන් අංශක 94.8ක් විතර. අංශක 94.8ක් විතර කෝණයක් තමයි මේකේ අපිට දක්වන්න ලැබෙන්නේ. right. එහෙමනම් දරුවනේ ඔන්නමයි පළවෙනි කාරණේ. දැන් අපි කියන්න උත්සාහ කරන්නේ ජලය සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ඇයි අපිට මේ දෙන්න සාකච්ඡා කරන්න සිද්ධ වුණේ? ඔක්සිජන් සාධන සංයෝග පිළිබඳව. මේ තමයි පුතේ මම මෙයාලට ඇන්දේ සරල ලුයිස් ව්‍යූහ දෙයක් මම ඔන්න මේකේ නිර්මාණය කරගත්තා. දැන් බලන්න පුතේ මේ ලුයිස් ව්‍යූහ දිහා බලපුවාම ජලයේ OH බන්ධන තියෙනවා. OH බන්ධන තියෙනවා. ඒ නිසා ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. තාපාංකයේ පුතේ මතකයි අපි කලින් සාකච්ඡා කරා සෙල්සියස් 100ක්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 එයාට OH බන්ධන තියෙනවා. දැන් මෙයාගේ පුතේ තාපාංකය ඉහළ ගියා. මෙයාටත් වඩා ඉහළ තාපාංකයක් සෙල්සියස් 150. ආසන්නතේ 150. 100ක් විතර. පැහැදිලි පුතේ ඔන්න වැදගත් කාරණයක් මම ඔයාලට මේ කියන්න යන්නේ. ඔයාලට අහන්න හොඳ තරක් විභාගයේදී සහ ඔබ නිවැරදිව පුතේ මේක තේරුම් ගන්න ඕනේ. right? ජලය සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දෙන්නගෙන් පුතේ හයිඩ්‍රජන් බන්ධන තියෙනවා.
දෙන්නගෙම හයිඩ්‍රජන් බන්ධන තියෙන දෙන්නගෙම තාපාංකය ඉහළ ගියා. ජලයේ තාපාංකය 100යි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තාපාංකය ඊටත් වඩා වැඩි. එහෙමනම් පුතේ ජල අණු අතර පවතින හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලතාවයටත් වඩා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලතාවය වැඩි. මොකද හේතුව? මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුව අවකාශය තුල වැඩි ඒරියා එකකට වැඩි සර්ෆේස් එකකට අපි කියනවා අණුව පැතිරිලා තියෙන වර්ගඵලය වැඩි. අවකාශය තුල අණුව පැතිරිලා තියෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා ජල අණුවකට සාපේක්ෂව හයිඩ්‍රජන් අණු එක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණු එකක් විසින් ඇති කරන හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලතාවය වැඩි. ඒ හින්දා තමයි පුතේ තාපාංකය මේ වගේ ඉහළ ගියක් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට තමයි පුතේ මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන ගත්තාම මේ ඉහළ තාපාංකය නිසා මේකේ උකුභාවය විස්කොසිටි එක වැඩි. කියන්නේ අපි කියන දුෂ්‍රාවි ඉහළ දුෂ්‍රාවිතාවයක් තියෙනවා. ඉහළ දුෂ්‍රාවිතාවයක් තියෙනවා. උකුභාවයක් මේකේ පෙන්눔 කරනවා. මම මේ දේවල් කිව්වේ පුතේ විභාගයේදී අපෙන් අහන්න පුළුවන් දේවල් පිළිබඳව. ඊළඟට පුතේ අපි ජලය ගැන ආයෙත් ටික සාකච්ඡා කරමු. ජලය ගැන ජලය කියන්නේ කවුද? ඔන්න අපේ ප්‍රශ්නයක් තියෙනවා. ජලය කියන්නේ කවුද? අපි මේ ජලය ගැන කතා කරනකොට මෙන්න මේ වචනේ උභය ප්‍රෝටික. උභය ප්‍රෝටික. උභය ප්‍රෝටික. දැන් උභය ජීවියා කිව්වොත් නම් ජලය තුල සාර්ථකව ඉන්න ගොඩබිම තුල සාර්ථකව සිටිය හැකි කෙනෙක් උභය ජීවියෙක් කියලා කියන්නේ. දැන් මිනිසා කියන්නේ උභය ජීවියෙක් නෙවෙයි අපේ වතුරේ පීනන්න පුළුවන් පොඩ්ඩක් වෙලා ගිල්ල ඉන්න පුළුවන් සාර්ථකව ජීවත් වෙන්න බැහැ. එතන ජලය තුල සාර්ථකව සිටින ගොඩබිම තුල සාර්ථකව ඉන්න ජීවියා උභය ජීවියා. දැන් උභය ප්‍රෝටික. ඒක කතාව කියන්නේ උභය ප්‍රෝටික. උභය ප්‍රෝටික. උභය කියන්නේ මොනවා හරි කාරණා දෙකක් සිද්ධ වෙන්න ඕනේ නේද පුතේ? හරි. උභය ප්‍රෝටික සංයෝගයක් කියන අදහස් වෙන්නේ හයිඩ්‍රජන් ධන අයන H+ සහ OH ඍණ හයිඩ්‍රොක්සිල් අයන මේ අයන වර්ග දෙකම නිදහස් විය හැකි නම් ඒ සංයෝගය අපි කියනවා උභය ප්‍රෝටික සංයෝගය. දැන් බලන්න පුතේ ජලයේ ස්වයන් විඝටනය. ජලයේ ස්වයන් විඝටනය. ජලයේ ස්වයන් අයනීකරණය වීම දැන් බලන්න H3O+ සහ OH-. එතකොට එකම සංඝටකය එකම සංයෝගය H3O+ සහ OH- කියන දෙකම නිදහස් කරනවා. ඒ නිසා ඒ සංයෝගයට අපි නමක් දෙනවා උභය ප්‍රෝටික සංයෝගය. නපුතේ ජලයේ ස්වයන් අයනීකරණය මගින් H+ සහ OH- කියන දෙකම නිදහස් වෙනවා. ඒ නිසා අපි මෙයාට කියනවා උභය ප්‍රෝටික අණුවක් කියලා. එහෙනම් ප්‍රෝටෝන දායක කිරීමේ සහ ප්‍රෝටෝන ප්‍රතිග්‍රහණය කිරීමේ හැකියාව දෙකම තියෙන. ඔන්න තවත් භාෂාවෙන් කියනවා. ප්‍රෝටෝන දායක කිරීම සහ ප්‍රෝටෝන ප්‍රතිග්‍රහණය කිරීම කියන හැකියාව දෙකම තියෙන කට්ටියට අපි කියන පුළුවන් උභය ප්‍රෝටික. එහෙනම් තවත් විදිහට කියනවා නම් මොකද කියන්නේ? අම්ල සමග H3O+ නිදහස් කරගෙන අම්ලයක් ලෙස සහ බස්මයක් ලෙස හැසිරිය හැකි දේවල්. එහෙම නැත්නම් අම්ල සමග රසායනික ප්‍රතික්‍රියා හැකි සහ බස්ම සමග රසායනික ප්‍රතික්‍රියා හැකි කියන ආකාර දෙකම කරන්න පුළුවන් නිසා තමයි පුතේ ජලය අපි උභය ප්‍රෝටික සංයෝග කියලා කියන්නේ. පැහැදිලිද? බලමු. ජලය අම්ලයක් සමග රසායනික ප්‍රතික්‍රියාව ජලය HCl हाइड्रोक्लोरिक आम्ल वो लवेगी Cl- सह H3O+ लगेगा जले बस्मैकम अमोनिया सह OH पहले पता क्या जलेट අම්ල සමගත් රසායනික ප්‍රතික්‍රියා කරන්න පුළුවන් බස්ම සමගත් රසායනික ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. එහෙමනම් පුතේ මම හිතනවා මම ඉතාමත්ම පැහැදිලි කරා ආකාර කීපයකින් පැහැදිලි කරා ඇයි ජලයට අපි උභය ප්‍රෝටික සංයෝගයක් කියලා කියන්නේ කියලා. ජලයට ඇයි අපි උභය ප්‍රෝටික සංයෝගය කියන්නේ කියලා. පුතේ මේක ඔයාලට ගොඩාක් වැදගත් තරක්. ඊළඟට අපි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැන කතා කරමු. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රෝහල්වලදී විස බීජ නාශකයක් විදියට නේද අපි තුවාලයක
විස බීජනාශකයක් ලෙස අපිට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පාවිච්චි කරන්න පුළුවන්. මේක ද්‍රව අවස්ථාවේ පවතින. ද්‍රව අවස්ථාවේ පවතින. ඉතින් මම කියනවා මෙයාගේ උකුභාවය ටිකක් වැඩි. කියන්නේ අපි කියන දෘශ්‍රාවී ද්‍රවයක් කියලා. විස්කෝසිටි එක වැඩි ද්‍රවයක්. නේද? ඉහළ තාපාංකයක් තියෙන්නේ. ඉහළ තාපාංකයක් තියෙන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් උකු ද්‍රවයක්. right. ඊළඟ පුතේ මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගේ රසායනික ප්‍රතික්‍රියා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගේ රසායනික ප්‍රතික්‍රියා. right. මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගේ විඝටනය ගත්තාම මම ඔයාලට මුලින් පැහැදිලි කිරීමක් කරා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පුතේ විඝටනය වෙන්න පුළුවන් ජලය සහ O2 බවට. ජලය සහ O2 බවට පැහැදිලි පුතේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කොහොමත් කැමති විඝටනය වෙන්න ජලය සහ O2 බවට. ජලය සහ O2 බවට. අපි සාමාන්‍ය විද්‍යාගාරගත අපි සාමාන්‍ය රෝහලවලදී භාවිත කරන මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කාලයක් ගියාම ඔය මේ විඝටන වෙලා ජලය සහ O2 බවට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා තියෙනවා. right. මෙන්න මේ ප්‍රතික්‍රියාව දිහා පුතේට හොඳට බලමු. මේ ප්‍රතික්‍රියාවට හොඳට බලමු. right. එතකොට මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලදී ඔක්සිජන්ගේ ඔක්සීකරණාංකය ඍණ 1යිනේ. ජලයේදී ඔක්සිජන් ඔක්සීකරණාංකය ඍණ 2යිනේ. O2 වලදී බිඳුවයි. අන්න. දැන් බලන්න පුතේ. තව ලස්සන මේ කතාවක් අපි කියන්නේ. තව ලස්සන කතාවක් අපි කියන්නේ. ඍණ 1 සිට ඍණ 2 දක්වා ඔක්සීකරණාංකය අඩු වෙලා තියෙන්නේ. ඍණ 1 සිට ඍණ 2 දක්වා ඔක්සීකරණාංකය අඩු වෙලා තියෙන්නේ. එහෙනම් ඔක්සිහරණය. පුතේ ඔක්සිහරණය. මෙතන ඍණ 1 සිට බිඳුව ඔක්සීකරණය. එහෙනම් පුතේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් විඝටනය වියෝජනය ඔක්සිහරණ ඔක්සීකරණ දෙකම සිද්ධ වෙනවා. ඒක නෙවෙයි ගැටලුව. එකම ප්‍රභේදය ඔක්සීකරණයට සහ ඔක්සිහරණයට කියන දෙකටම භාජනය වෙලා තියෙනවා. අන්න වචනයක් එනවා. ද්විධාදීකරණය. මොකද? ද්විධාදීකරණයක් වෙලා තියෙනවා. කියන්නේ එකම ප්‍රභේදය ඔක්සීකරණයට සහ ඔක්සිහරණයට කියන දෙකටම භාජනය වෙනවා නම් අපි ආන්ගේ වට කියනවා ද්විධාදීකරණයක්. අනේ පුතේ පැහැදිලිද? right. පුතේ මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල විඝටනය මම පැහැදිලි කරානේ. මෙන්න මේ විඝටනය දිහා බලලා තේරුම් ගන්න පුළුවන් මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ට ඔක්සීකරණය වෙන්නත් පුළුවන් ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ යාට ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරන්නත් පුළුවන් ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන්නත් පුළුවන්. එහෙනම් අපිට විද්‍යාගාරයේ අපිට විභාගීය ප්‍රශ්න පත්‍රවලදී මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දීලා තිබුණොත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න පුතේ. මොකද අපිට හරියටම කියන්න බෑ මෙයා ඔක්සිකාරකයක්ද ඔක්සිහාරකයක්ද කියලා. එයා ඉන්න අවස්ථාවත් එක්ක. කියන්නේ එයාත් එක්ක ප්‍රතික්‍රියා කරන ප්‍රතිමාදියත් එක්ක තීරණය වෙනවා එයා ඔක්සිකාරකයක්ද ඔක්සිහාරකයක්ද කියලා. අපි ඉස්සර කතා කරා සල්ෆර් ඩයොක්සයිඩ්. එයාත් ඒ වගේ. SO2 ඒ වගේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඒ වගේ. right. අපි දැන් මුලින්ම බලමු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගේ ඔක්සිහරණ ක්‍රියාවලිය. මොකද ඔක්සිහරණය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා කියන එක. ඔක්සීකරණාංකය අඩු වෙනවා කියන එක. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගේ ඔක්සිහරණය. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ලබාගෙන ජලයේ බවට පත් වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන මවුල දෙකක් ලබා ගන්නවා. මෙන්න පුතේ මම මේ ලිව්වේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිහරණය වන අවස්ථාව. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිහරණය වෙනවා කියන්නේ එයා ඔක්සිකාරකයක්. එයා ඔක්සිකාරකයක් වන අවස්ථාව. ඊළඟ පුතේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සීකරණය වෙන්න පුළුවන්. ඔක්සීකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන එක. ඔක්සීකරණාංකය වැඩි වෙනවා කියන එක. ඉලෙක්ට්‍රෝන පිට කිරීම. O2 ලැබෙන්නේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගේ ඔක්සීකරණ අවස්ථාව. එහෙනම් අපිට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගේ ඔක්සිජන්ට සාපේක්ෂව ඔක්සීකරණාංකය වැඩි වෙලා. එහෙමනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සීකරණයක් වෙලා තියෙනවා. එහෙනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්
හාරකයක්. බලන්න පුතේ පළවෙනි ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිකාරකයක්, දෙවන ප්‍රතික්‍රියාව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිහාරකයක්. එහෙමනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පුතේ ඔක්සිකාරකයක් ලෙස මෙන්ම ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්. ඔක්සිකාරකයක් ලෙස මෙන්ම ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ දෙක ඔළුවේ තියාගෙන අපි බලමු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පෙන්වුම් කරන රසායනික ප්‍රතික්‍රියාව. අපි මුලින්ම යමු මෙයාගේ ඔක්සිකාරකයක් H2O2 ඔක්සිකාරකය. පටල ගන්න අපුතේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිකාරකයක් නම් එයා ඔක්සිහරණයට භාජනය වෙන්න ඕනේ. හරි. එහෙනම් මෙන්න මේ ක්‍රියාව. එහෙමනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ක්‍රියා කරන අනිත් කෙනා ප්‍රතිවාදියා අනිත් සංඝටකය ඔක්සිකරණයට වෙන්න ඕනේ. උදාහරණයක් ගමු. අපිට නිතර වැරෙද I- පුතේ ඔක්සිකරණය වෙනවා I2 බවට. අපි මේ තුලනය කරගමු ඉලෙක්ට්‍රෝන දෙක. එතකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිහරණය වෙලා තියෙනවා. I- ඔක්සිකරණය වෙලා තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා ගැටලුවක් නැහැ. H2O2 I- සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අතර රසායනික ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. අපි අපිට නිතරම කරන Fe ධන දෙක ජලීය මාධ්‍යයේදී Fe ධන 3 බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. මොකද D ගුණය ඔබ ඉගෙන ගන්නවා යකඩ ජලීය මාධ්‍යයේදී සුලභතම ඔක්සිකරණාංක දෙකක් පෙන්වුම් කරනවා. ධන 2 අවස්ථාව සහ ධන 3 අවස්ථාව. එහෙනම් පහසු ඔක්සිකරණය වෙන්න පුළුවන්. එහෙනම් මෙතන Fe ධන 2 අයන 1 ඉලෙක්ට්‍රෝන 1 පිට කරලා Fe ධන 3 අයන 1 බවට පත් වෙනවා. නමුත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණු 1 ඉලෙක්ට්‍රෝන 2ක් ලබාගෙන ජලය බවට ඔක්සිහරණය වෙනවා. එහෙමනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් 1 අණුවක් එක්ක Fe ධන 2 අයන 2 රසායනික ප්‍රතික්‍රියා කරන්න ඕනේ. එහෙනම් අපිට hydrogen peroxide දෙකක් H+ මේ දෙගුණයක් නේද උදේ දෙකක් Fe ධන දෙක දෙකක් ජලය දෙකක් Fe ධන තුන බවට පත් වෙනවා නේ පුතේ right මම මේ කිව්වේ hydrogen peroxide ඔක්සිකාරකයක් ලෙස ප්‍රතික්‍රියා කරන එකට උදාහරණ දෙකක් මේ උදාහරණ දෙකක් ඊළඟ බලමු පුතේ අපි hydrogen peroxide ඔක්සිහාරකයක් hydrogen peroxide ඔක්සිහාරකයක්. ඔක්සිහාරකයක් කියන්නේ එයා ඔක්සිකරණය වෙන්න ඕනේ. ප්‍රතිවාදියා ඔක්සිහරණයට ලක් කිරීමක් සිදු කරන්න ඕනේ. එහෙනම් hydrogen peroxide ඔක්සිහාරකයක් ලෙස ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඔක්සිහාරකයක් ලෙස. එහෙමනම් hydrogen peroxide ඔක්සිකරණය වෙන්න ඕනේ. එහෙනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක්ක පුතේ ඔක්සිකාරකයක් ගන්න. ඔක්සිකාරකයක්. කියන්නේ එයාව ඔක්සිකරණය කරන්න පුළුවන් කෙනෙක්. ඔක්සිකාරකයක්. කවුද අපිට විද්‍යාගාරයේදී හමු වෙන ඔක්සිකාරක? මතක තියාගන්න පුතේ. ප්‍රධාන ඔක්සිකාරක ආම්ලික මාධ්‍යයේදී KMnO4 හොඳ ඔක්සිකාරකයක්. ආම්ලික මාධ්‍යයේදී K2Cr2O7 හොඳ ඔක්සිකාරකයක්. ආම්ලික මාධ්‍යයේදී K2CrO4 හොඳ ඔක්සිකාරකයක්. Cr2O3 හොඳ ඔක්සිකාරකයක්. සාන්දු සල්ෆියුරික් හොඳ ඔක්සිකාරකයක්. අපි හොඳ කියලෙන්නේ ප්‍රබල ඔක්සිකාරකයක්. කියන ඔක්සිකාරක ගුණ ඉහළ අපිට නිතර ඇහෙන සංකත කීපයක් තමයි පුතේ මම ඔයාලට මේ ප්‍රකාශ කරේ. හරි. අපි මේක ගමු බලන්න. අපි ගමු ආම්ලික මාධ්‍යයේදී KMnO4 සමග පොටෑසියම් පර්මැංගනේට් සමග හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ක්‍රියාව. එතන KMnO4 අයනය කැමති ඔක්සිහරණය වෙන්න. මොකද එයාගේ MnO4- ගත්තහම එයාගේ මැංගනීට සාපේක්ෂව ඔක්සිකරණාංකය ධන 7 තියෙන්නේ. මෙතන ධන 2 තියෙන්නේ. එතකොට මෙයා පහසුවෙන් කැමති ඔක්සිහරණය වෙන්න. ඉලෙක්ට්‍රෝන මවුල 5ක් සම්බන්ධ කරන ඔක්සිහරණය වෙන්න කැමති.
සමීකරණය තුනට කරද්දී එහෙම 4ක් H2O වෙනවා. right. දැන් අපි බලමු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගේ ඔක්සිහාර ක්‍රියාව නැත්නම් එයා ඔක්සිකරණය වෙන අවස්ථාව. මොකද වෙන්නේ පුතේ? H2O2 එක අණුවක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ඔක්සිකරණය වෙනවා. එහෙනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක අණුවකින් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා ඔක්සිකරණය සඳහා. නමුත් මෙයා ඔක්සිහරණය වෙන්න නම් MnO2- එක අණුවක් ඔක්සිහරණය වෙන්න නම් එයාට ඉලෙක්ට්‍රෝන මවුල 5ක් ඕනේ. අන්න ගැටලුවක් තියෙනවා. සමීකරණයක් තුනට ගෙනීමේදී දැන් මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා මෙයා ඉලෙක්ට්‍රෝන 5ක් පිට කරනවා. ඒ නිසා අපි මේ සමීකරණය 5න් වැඩි කරොත් ඉලෙක්ට්‍රෝන 10ක් වෙනවා. මේ සමීකරණය 2 වැඩි කරොත් ඒ ඉලෙක්ට්‍රෝන 10ක් වෙනවා. එතකොට අපි හැම වෙලාවෙම පුතේ සමීකරණ තුනනේ කරනකොට ඔක්සිකරණයේදී පිට වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඔක්සිහරණයේදී ලබාගත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වෙන්න ඕනේ. ඒක අපි මේ විදිහට ගුණ කරලා මේ සමීකරණ දෙක එකතු කරන්න. පැහැදිලිද? right. අපිට මේ සමීකරණ පහෙන් වැඩි කරනවා අපි එක් කරගමු. මෙයා දෙකෙන් වැඩි කරනවා අපි එක් කරගමු. මම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නොසලකා හරින කැපෙන හින්දා මේ අපිට සමීකරණය නිර්මාණය කරගන්න පුළුවන්. ඔය මම ගත්තේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කිරීම ආම්ලික මාධ්‍යයේදී KMnO4 සමග. ඔය විදිහට පුතේ ආම්ලික මාධ්‍යයේදී K2Cr2O7 නැත්නම් K2Cr4 වගේ සංයෝගات එක්ක අපි මේ ප්‍රතික්‍රියාව සලකන්න පුළුවන්. පැහැදිලිද පුතේ? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ඔක්සිකාරක ගුණය සහ ඔක්සිහාරක ගුණය අපි පැහැදිලි කිරීමක් කරේ. right. ඊළඟ පුතේ අපි කතා කරන්න යන්නේ සල්ප අඩංගු සංයෝග. සල්ප අඩංගු සංයෝග. දැන් අපි ඔක්සිජන් අඩංගු සංයෝග කීපයක් සාකච්ඡා කරා. අපි දැන් සල්ප අඩංගු සංයෝග. සල්ප ගෙන්දක අලෝහය ඝන අවස්ථාවේ පවතින වඩාත්ම ස්ථායි බහුරූපී ආකාරයේ රොම්බසීය ආකාරය. ස්පටික රූපී රොම්බසීය ආකාරයට වඩාත්ම ස්ථායි බහුරූපී ආකාරයේ වෙන්නේ. හරි. මේ සල්ප අඩංගු සංයෝග ආකාර කීපයක් තියෙනවා. අපි ඒකේ මුලින්ම පුතේ සාකච්ඡා කරමු හයිඩ්‍රජන් සල්ෆයිඩ් H2S ගැන සාකච්ඡා කරමු. H2S ගැන සාකච්ඡා කරන්නේ. H2S කියන්නේ පුතේ කටුක ගඳක් තියෙන වායුවක්. අපි කියනවා කුණු බිත්තර ගඳක්. නරක් පූ බිත්තරයක ගඳ එන්නේ. වර්ණයක් නැහැ. අවර්ණයි. විස සහිතයි. ආම්ලිකයි. අපව කියමු හයිඩ්‍රජන් සල්ෆයිඩ් කටුක ගඳක් සහිත. ඒ කියන්නේ නරක් වූ බිත්තරයක ගඳ සහිත. 2 අවර්ණ. 3 විස සහිත. විස සහිත. 4 ආම්ලික වායු. right. එතන මෙයාගේ මේ ආම්ලික ගුණ තියෙන හයිඩ්‍රජන් සල්ෆයිඩ් නිපදවා ගැනීම සාකච්ඡා කරොත් මූලික වශයෙන් අපිට සල්ප වල එතන අපි ලෝහ සල්ෆයිඩ් එකකට අපි කියමු කොපර් සල්ෆයිඩ් කියලා. කොපර් සල්ෆයිඩ් එකකට තනුකාම්ලයක් එක්කරට පස්සේ අපිට පහසුවෙන් විද්‍යාගාරයේදී H2S වාතය නිපදවා ගන්න පුළුවන්. H2S වාතය අපිට නිපදව ගන්න පුළුවන්. ඊළඟට පුතේ මේ H2S වාතය ජලය තුල යම් ප්‍රමාණයකට දිය වෙනවා. මේ H2S වාතය යම් ප්‍රමාණයකට දියවීම නිසා ආම්ලික ද්‍රාවණයක් ලබා දෙන්න පුළුවන්. right. අපි අපගේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල රසායනික ප්‍රතික්‍රියා පිළිබඳව සාකච්ඡා කරන්න. right. මම දැන් මුලින්ම කිව්වා දැන් H2S කියන්නේ ආම්ලික ගුණ තියෙන වායුවක් කියලා. එහෙනම් එයාට පුළුවන් වෙන්න ඕනේ බස්මයක් එක්ක රසායනිකව ප්‍රතික්‍රියා කරන්න. අපිට නිතර ඇහෙන බස්මයක් නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. H2S සමග රසායනික ප්‍රතික්‍රියාව අපිට සහ ජලය අපිට ලබා දෙන්න පුළුවන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ තමයි පුතේ අපෙන් අහුවොත් එහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H2S අතර රසායනික ප්‍රතික්‍රියාව මොකක්ද කියලා අහුවොත් දෙන්න පුළුවන් සරල උත්තරයක්. හැබැයි පුතේ මම කතාව තව පොඩ්ඩක්
දිග්ගස්ස ගන්න යන්නේ. මොකද්ද? මේ සෝඩියම් සල්ෆයිඩ් කියන්නේ බාෂ්මික ගුණ තියෙන සංඝටකයක්. මෙතන ජලයේ තියෙන නිසා අපිට ලැබෙන්නේ බාෂ්මික ද්‍රාවණයක් ලැබෙන්නේ. දුබල බාෂ්මික ද්‍රාවණයක් ලැබෙන්නේ. එහෙම මේ ලැබෙන දුබල බාෂ්මික ද්‍රාවණය තවදුරටත් H2S එක රසායනික ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග වැඩිපුර H2S තිබුණොත්. ඒ සෝඩියම් වල වැඩිපුර H2S තිබුණොත්. අපලා ගන්න කපුතේ මේ දේවල් ඔයාලා මේ දේ පිළිවෙලට පාඩම් කරලා නැත්නම් මේ රසායන ප්‍රතික්‍රියා දෙකක් විදිහට පාඩම් කරන්න ගියොත් ඔයාලගේ ඔළුවට බර වැඩි වෙනවා. ඒක මම මේ කෑලි දෙකකට කරන්නේ නැතුව එක කොටසක් විදිහට පැහැදිලි කරන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් H2S එක රසායන ප්‍රතික්‍රියා කරොත් සෝඩියම් සල්ෆයිඩ් ලැබෙනවා, ජලය ලැබෙනවා. ඒ නිසා Na2S ජලීය ද්‍රාවණයක් ලැබෙනවා. මේ Na2S කියන ජලීය ද්‍රාවණය දුබල බාෂ්මික ද්‍රාවණයක්. එහෙනම් මේ දුබල බාෂ්මික ද්‍රාවණය තුල තවදුරටත් ප්‍රතික්‍රියා නොකරපු හයිඩ්‍රජන් සල්ෆයිඩ් තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර H2S තිබුණොත් ඒ වැඩිපුර තියෙන H2S සෝඩියම් සල්ෆයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් බයිසල්ෆයිඩ් බවට සෝඩියම් බයිසල්ෆයිඩ් බවට පත් වෙනවා. හරිනේ? නැත්නම් මම ආපතර කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H2S අතර ප්‍රතික්‍රියාව අපිට මේ විදිහට අවස්ථා දෙකකින් නිරූපණය කරන්න පුළුවන්. H2S සීමිත ප්‍රමාණයක්ද නැත්නම් H2S වැඩිපුර ප්‍රමාණයක් පවතින්නේද කියන එක. එහෙනම් අපි හරිනේ. අම්ලයක් බස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරන ලවණය සහ ජලය ලබා දෙනවා. එහෙමනම් H2S කියන්නේ ආම්ලික ගුණ තියෙන සංයෝගයක් කියලා පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට අපි පුංචි පන්තිවලදීම ඉගෙනගෙන තියෙනවානේ අම්ලයක් හඳුනා ගන්න පුළුවන් ඊළඟ ක්‍රමේ ලෝහ සමග ප්‍රතික්‍රියාශීලී ලෝහ සමග හයිඩ්‍රජන් වාතය නිදහස් කරනවා නම් එයා අම්ලයක්. කවුද අපි දන්න ප්‍රතික්‍රියාශීලී ලෝහ? අර ඉහළ ශක්තියතාවයක් පෙන්වුම් කරන මූලද්‍රව්‍ය කවුද? පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ S ගොළුරින සෝඩියම් මැග්නීසියම් ගමු. අපි ගමු මේකේ සෝඩියම් හයිඩ්‍රජන් සල්ෆයිඩ් එක්ක සෝඩියම් හයිඩ්‍රජන් සල්ෆයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් සල්ෆයිඩ් සහ H2 සෝඩියම් සල්ෆයිඩ් සහ H2 ලබා දෙනවා. මෙතනත් පුතේ අර මම ඉස්සෙල් කියපු පතන්දරේ වළංගුයි. මොකද මෙයා ඇවිල්ලා බාෂ්මික සංගෝණය කියන්නේ බාෂ්මික. ඒතර මෙයා අම්ලයක්නේ. ඒතර වෙන වැඩිපුර H2S තිබුණොත් එහෙම Na2S වෙනකොට සෝඩියම් බයිසල්ෆයිඩ් නැත්නම් සෝඩියම් හයිඩ්‍රජන් සල්ෆයිඩ් ලබා දෙන්න පුළුවන්. එහෙනම් වැඩිපුර H2S වලත් ලැබෙන්නේ සෝඩියම් බයිසල්ෆයිඩ්. මේ සෝඩියම් බයිසල්ෆයිඩ් ලැබුණේ වැඩිපුර ඉන්න H2S මේ ලැබුණු Na2S එක්ක රසායනික ප්‍රතික්‍රියා කිරීම නිසා. රසායනිකව ප්‍රතික්‍රියා කිරීම නිසා. අපි මෙතන මැග්නීසියම් ගමු. මැග්නීසියම් කියන්නේ පුතේ අපි සාමාන්‍යයෙන් සලකන්නේ ඉහළ ලෝහ ලක්ෂණ තියෙන ලෝහයක් ලෙස. සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්න කෙනෙක්. එයාත් මේ විදිහට මැග්නීසියම් සල්ෆයිඩ් සහ H2 වාතය ලබා දෙනවා. පැහැදිලිද කියන එක? ඔන්න අපි මේ සාකච්ඡා කරේ සල්ප සාධන සංයෝග යටතේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් පිළිබඳව. ඉතින් හයිඩ්‍රජන් සල්ෆයිඩ් ගත්තාම එයාට ආම්ලික ලක්ෂණ තියෙනවා. අම්ලයක් ලෙස හැසිරෙන්න පුළුවන් කියන එකට සාක්ෂි කීපයක් තමයි අපි දැන් ඉදිරිපත් කරේ. ඊළඟට හයිඩ්‍රජන් සල්ෆයිඩ් ගම්පුත ඔක්සීකරණාංකයේ සල්පට සාපේක්ෂව ඍණ දෙකයිනේ. එහෙමනම් ඔය ඉන්නේ සල්පගේ තිබිය හැකි අවම ඔක්සීකරණාංකයනේ. අපි අර ඔක්සීකරණාංක ඉලෙක්ට්‍රෝන වින්‍යාස තුනේ පැහැදිලි කරානේ. එයාට ඉරට්ටේ ඔක්සීකරණාංක ඍණ 2, බිංදුව, ධන 2, ධන 4, ධන 6 දක්වා ඉහළට ඔක්සීකරණාංක වැඩි කරගන්න පුළුවන් කියලා. එහෙමනම් හයිඩ්‍රජන් සල්ෆයිඩ් පුතේ ඔක්සීකරණය වෙන්න පුළුවන් වෙනවා. පහසුවෙන් ඔක්සීකරණය වෙන්න පුළුවන්. එහෙමනම් H2S හොඳ ඔක්සිහාරකයක්. තමා ඔක්සීකරණය විය හැකි නම් හොඳින් එයා හොඳ ඔක්සිහාරකයක්. එහෙනම් යමෙක් ඔක්සීකරණය කිරීම සඳහා විද්‍යාගාරයේ හමුවන මම පෙර සඳහන් කරපු ප්‍රබල ඔක්සිකාරක පාවිච්චි කරන්න පුළුවන්. ආම්ලිකයේ MnO4, ආම්ලික K2Cr2O7 වගේ ප්‍රබල ඔක්සිකාරක අපිට විද්‍යාගාරයේ භාවිතා කරන්න පුළුවන්. මම නිකන්
එක උදාහරණයක් ගන්න ආම්ල K2Cr2O7 බලමු. එයා හමුවේදී H2S ගේ ඔක්සිකරණ හැකියාව බලමු. හරි. පුතේ මෙතන H2S ඔක්සිකරණය වෙලා පිට දෙකක් තියෙන්නේ. එයා ඉතින් පහසුවෙන් පුළුවන් ධන 6 ධන 4 වගේ ඔක්සිකරණාංක වලට පත් වෙන්න. ඔක්සිකාරකයේ ප්‍රබලතාවයේ වැඩි නම් එයාට ධන 6 දක්වාම ළඟා වෙන්න පුළුවන්. බිඳුව. ධන 2 ධන 4 වගේ ඔක්සිකරණාංක අවස්ථාවට එයාට ප්‍රවේශ වෙන්න පුළුවන්. හරි. දැන් බලමු පුතේ. S ඍණ 2 සල්පවලට අපි හිතමු ඔක්සිකරණය වෙනවා. ඊවල දෙක. අපි ගමු Cr2O7 ආම්ලික මාධ්‍යයේදී ක්‍රෝමියම් ධන 3 බවට පත් වෙනවා. එතකොට ක්‍රෝමියම් පරමාණු ගාන තුලිතයි. ක්‍රෝමියම් එක පරමාණු ඔක්සිකරණාංකයේ ධන 6යි. පරමාණු දෙකක් නිසා අපි ගේ ධන 12ක් සඳහන් කරගමු. ධන 6ක් ඉලෙක්ට්‍රෝන 6ක් සම්බන්ධ කරගන්න ඕනේ. H+ ජලාණු මේ විදිහට අපි සටහන් කරගමු. එතකොට මේ පැහැදිලි දරුවනේ සල්ෆයිඩ් එක ආයනයක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා සල්ෆර් බවට ඔක්සිකරණය වෙනවා. ඩයික්‍රෝමේට් එක අයනයක් ඉලෙක්ට්‍රෝන මවුල 6ක් ලබාගෙන ඔක්සිහරණය වෙනවා. එහෙමනම් එක ඩයික්‍රෝමේට් අයන මවුලයක් සමග සල්ෆයිඩ් අයන මවුල 3ක් ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් ගා තුලින් වැඩි කරගමු. මේ දෙකට මේක සඳහන් කරගන්න පුළුවන්. එතකොට සල්ප සාමාන්‍ය අපිට ලැබෙන අවක්ෂේපයක් විදිහට අපි කියන්නේ කිරි පාට, සුදු පාට, කිරි පාට වගේ අවක්ෂේපයක්. මේ අපි කියන සමහර තැන්වල කියන ආවිලතාවයක්, කිරි පාට වල ආවිලතාවයක් මේක හම්බ වෙනවා කියලා කියනවා. කිරි පාට හුරු ආවිලතාවයක් කිව්වොත් බොහෝ විට ඔකේදී අපිට ලැබෙලා තියෙන්නේ සල්ප ලැබෙලා තියෙන්නේ. සල්ප ලැබෙලා තියෙන්නේ. පැහැදිලි කියන එක. ඊළඟට අපිට තවත් ලියා ගන්න පුළුවන් ප්‍රතික්‍රියාවක් SO2. SO2 මම අර කලින් කිව්වා අර හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ තමයි SO2 එයාට ඔක්සිකරණය වෙන්නත් පුළුවන් ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. එතකොට SO2 සහ H2S අතර රසායනික ප්‍රතික්‍රියාවේ ලැබෙනවා සල්ප සහ ජලය. සල්ප සහ ජලය. සල්ප සහ ජලය. right. එතකොට අපි මේ පොඩි ඔක්සිකරණාංක පොඩි පැහැදිලි කිරීමක් කරමු බලන්න. දැන් H2S के सल्फर ऑक्सीकरण की ऋण एक ऑक्सीकरण के लिए मैं ऑक्सीकरण की बिंदु ගැටලුවක් නැහැ. අපි මේ සාකච්ඡා කරගෙන ඉන්නේ H2S ऑक्सीकरण වෙනවා ऑक्सीහාරකයක් ලෙස ක්‍රියා කරනවා අපි කියලා තියෙන්නේ. හරි. SO2 වල පුතේ සල්ෆර් සාපේක්ෂ ඔක්සිකරණකේ ධන 4යි. ඒතකොට මෙතන මොකද? ඊළඟට දැන් බලන්න මේ සල්ෆර් ලැබිලා තියෙන්නේ SO2 ඔක්සිහරණයෙන් සහ H2S ඔක්සිකරණය. එහෙනම් ඔක්සිකරණය සහ ඔක්සිහරණය කියන ක්‍රියාවලිය දෙකකින් එකම ප්‍රභේදය ලැබිලා තියෙනවා. එකම ප්‍රභේදය ලැබිලා තියෙනවා. හරි. එහෙනම් මෙතන SO2 ඔක්සිකාරකයක් H2S ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරලා තියෙනවා. මේකත් පුතේ ගොඩාක් වැදගත් අවස්ථාවක්. මම නිකන් පැහැදිලි කිරීමක් කරන්න පහුගිය අවුරුදු ආසන අවුරුද්දට එනවා IO3 මයිනස් සහ I මයිනස් අතර ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය දෙකෙම පුතේ අපි ලැබෙන I2 ලැබෙනවා. ඒකත් එහෙමයි. I මයිනස් I2 බවට ඔක්සිකරණය වුණා. IO3 මයිනස් I2 බවට ඔක්සිහරණය වුණා. මෙන්න මේ වගේ රසායනික පරයාස කීපයක් අපිට පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවලදී නිරීක්ෂණය කරගන්න පුළුවන්. අපි ඊළඟට සාකච්ඡා කරමු සල්ෆර් ඩයොක්සයිඩ් SO2 සම්බන්ධව. SO2 සම්බන්ධව. हाइड्रोजन पेरोक्साइड वगैरह तमाम मेड ऑक्सीकरण वेंडा පුළුවන් मेड ऑक्सीहरणය වෙන්නත් පුළුවන් SO2 පුතේ අපි එහෙමනම් සල්පඩාංග සංයෝග යටතේ SO2 ගැන සාකච්ඡා කරන්නේ SO2 සම්බන්ධව SO2 කියන්නේ සල්පඩාංග ඔක්සයිඩයක් නේද SO2 කෝණික හැඩයක් තියෙන SO2 වායු අවස්ථාවේ තියෙන අවර්ණ වායුව ජලයේ දිය වෙන ඔක්සිකාරකය සහ ඔක්සිහාරකය
ආම්ලික ගුණ තියෙන ජලයේ තියවන ඔක්සිකාරක සහ ඔක්සිහාරක ලෙස ක්‍රියා කළ හැකි අවර්ණ වායුවක් ලෙස අපිට SO2 වාතය හඳුනා ගන්න පුළුවන්. එවන SO2 වල රසායනික ප්‍රතික්‍රියා යටතේ අපි මුලින්ම සාකච්ඡා කරමු. එයා ඔක්සිකාරකයක් ලෙස. එහෙමනම් SO2 පුතේ ඔක්සිහරණය වෙන්න ඕනේ. අපි මෙයාලා ඔක්සිකරණාංකات එක හිතන්න පුළුවන්. හයිඩ්‍රජන් සල්ෆයිඩ් අපි හිතුවා වගේ. SO2 වල ඔක්සිකරණාංකය පුතේ සල්ෆරට සාපේක්ෂව ධන 4යි. සල්ෆරට සාපේක්ෂව ධන 4යි. එතකොට ධන 4 ඔක්සිකරණාංකයේ ඉන්න කෙනා ඔක්සිකරණාංකය අඩු වෙන්න පුළුවන්. බිඳුව බවට ඕනපත් වෙන්න පුළුවන්. ඔක්සිහරණයක් වෙන්න පුළුවන්. එතන ධන 6 බවට ඔක්සිකරණයක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒක අපි කියන්නේ SO2 ට ඔක්සිකරණය වෙන්නත් පුළුවන්. ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. එහෙනම් මේ අපි සාකච්ඡා කරන්නේ ඔක්සිකාරකයක් ලෙස. ඔක්සිකාරකයක් ලෙස. SO2 ඔක්සිකාරකයක්. එහෙමනම් SO2 ඔක්සිහරණය වෙනවා. SO2 ඔක්සිහරණය වෙන්න ඕනේ. කවුරු බවට ඔක්සිහරණය වෙන්න ඕනේ? සල්ෆර් බවට. සල්ෆර් බවට. උදාහරණයක් ගමු. එතකොට මෙයාව ඔක්සිහරණය කරන්න නම් අපි හොඳ ඔක්සිහාරකයක්. හොඳ ඔක්සිහාරක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හොඳ ලෝහ. විශේෂයෙන්ම S ගුණයේ ලෝහ. හොඳ ඔක්සිහාරක. S ගුණයේ ලෝහ. හොඳ ඔක්සිහාරක. ගමු පුතේ මැග්නීසියම් ගමු. මැග්නීසියම් SO2 එක්ක ප්‍රතික්‍රියාව. හරි? මැග්නීසියම් ඔක්සයිඩ් සහ අපිට ඔක්සිජන් ගන්න පුළුවන්. අන්න මැග්නීසියම් බිඳුවේ සිට ධන 2 දක්වා ඔක්සිකරණය වෙලා තියෙනවා. SO2 වල ඔක්සිකරණාංකය ධන 4 සිට බිඳුව දක්වා ඔක්සිහරණය වෙලා තියෙනවා. ඔක්සිහරණය වෙලා තියෙනවා. ඊට අමතරව අපිට මේකේ ප්‍රතික්‍රියාවක් විදිහට සහ මැග්නීසියම් සල්ෆයිඩ් නිසා අපි ප්‍රකාශ කරනවා. මොකද අපි අහලා තියෙනවා මැග්නීසියම්ට ඕන නම් සල්ෆත් එක්ක රසායනික ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. දැන් මැග්නීසියම් S කියලා අපි තියාගන්න පුළුවන්. පැහැදිලිද? මම ආපස්සට මේක කියන පුතේ ඔයාලා පටල ගන්න එපා. මැග්නීසියම් සහ SO2 අතර රසායනික ප්‍රතික්‍රියාවෙන් අපි බලාපොරොත්තු වෙන කෙනා තමයි මැග්නීසියම් ඔක්සයිඩ් සහ සල්ෆර්. මැග්නීසියම් ඔක්සයිඩ් සහ සල්ෆර්. මේ ලැබෙන සල්ෆරට පුළුවන් තව දුරටත් මැග්නීසියම් එක ඔක්සිකරණය වෙන්න S ඍණ 2 අවස්ථාව බවට. බලමු මෙතන ධන 4 ඔක්සිකරණාංක අවස්ථාවේ SO2 හිටියා. එයා ඔක්සිහරණය වුණා බිඳුව අවස්ථාවට. තව දුරටත් මැග්නීසියම් එක්ක මේ සල්ෆර් ඔක්සිහරණය වෙලා ඍණ 2 බවට පත් වෙන්න පුළුවන්. පැහැදිලිද? මැග්නීසියම් සහ SO2 අතර රසායනික ප්‍රතික්‍රියාව අපිට මේ විදිහට ප්‍රතික්‍රියා දෙකක් විදිහට අපිට වෙන වෙනම නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔය අපි කතා කරේ SO2 ඔක්සිකාරකයක්. ඒ කියන්නේ SO2 ඔක්සිහරණය වෙන අවස්ථාව. ඊළඟට SO2 ඔක්සිහාරකයක්. SO2 ඔක්සිකරණය වෙන අවස්ථාව. SO2 ඔක්සිකරණය වෙන්න නම් SO2 ඔක්සිහාරකයක්. ඒ SO2 ඔක්සිකරණය වෙන අවස්ථාව. එහෙනම් එයා ඔක්සිකරණය කරන්න ප්‍රබල ඔක්සිකාරකයක් පාවිච්චි කරන්න ඕනේ. ආම්ලිකයේ MnO4 K2Cr2O7 වගේ ප්‍රබල ඔක්සිකාරකයක් පාවිච්චි කරන්න ඕනේ. පැහැදිලිද? එතකොට මෙතන SO2 ඔක්සිකරණය වෙනවා. ධන 6 දක්වා. මොකද මෙයා දැන් ඉන්නේ ධන 4 ඒ ඔක්සිකරණය වියක හොඳම අවස්ථාව ධන 6 කියන අවස්ථාව. එතකොට SO2 ගමු පුතේ ඔක්සිකරණය වෙනවා. SO4 2 4 ධන 4යි සල්ෆරට සාපේක්ෂව ධන 6යි සල්ෆරට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා. මාධ්‍ය ආම්ලිකයි. ඒ නිසා ඔය මේ විදිහට තුනනේ කරගන්න පුළුවන්. SO2 ඔක්සිකරණය වුණා. අපි ගමුකෝ ආම්ලිකයේ MnO4 වල MnO4 ඉනයි ඔක්සිහරණය වෙනවා. මැංගනීන් ධන 2 බවට මැංගනීන් වලට සාපේක්ෂව ඔක්සිකරණාංකය ධන 7යි. මෙතන මැංගනීන් සාපේක්ෂව ඔක්සිකරණාංකය ධන 2යි. ඔක්සිකරණාංකයේ පියවර 5කින් අඩු වෙලා ඉලෙක්ට්‍රෝන 5 ආකලනය කරගෙන. H+8ක් එක් කරගමු. ජල අණු 4ක් එක් කරගමු. බලමු පුතේ මම ඉස්සර කිව්වා වගේ SO2 එක අණුවක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරමින් ඔක්සිකරණය වෙනවා. නමුත්
MnO4- එක අයනයක් ඉලෙක්ට්‍රෝන 5ක් ලබා ගත යුතුයි ඔක්සිහරණය වෙන්න. එහෙමනම් ඔක්සිකරණයේදී පිට වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඔක්සිහරණයේදී ලබාගත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වීමට නම් මෙම සමීකරණයේ 5න් මෙම සමීකරණයේ 2න් ගුණ කර අපි එක් කරන්න ඕනේ සමීකරණ තුලනය කිරීමේදී. හරි පුතේ. 10ක් ජලය 5ක් SO2 16ක් H+ දෙකක් MnO4- 5ක් SO4 දෙකක් Mn ධන 2 8ක් ජල. මේ විදිහට සමීකරණය තුලනය කරගන්න පුළුවන්. සමීකරණ අපිට මේ විදිහට තුලනය කරගන්න පුළුවන්. පැහැදිලිද කියන එක? ඔන්නම සාකච්ඡා කරා SO2 කියන ඔක්සිකාරකය සහ ඔක්සිහාරකය. කියන්නේ SO2 ට පුතේ ඔක්සිකාරකයක් ලෙස මෙන්න ඔක්සිහාරකයක් ලෙස ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. න සල්ෆර් අඩංගු සමනය යටතේ අපි හයිඩ්‍රජන් සල්ෆයිඩ් ගැන කතා කරා. SO2 ගැන කතා කරා. ඊළඟට අපි සල්ෆර් අඩංගු ඔක්සෝ අම්ල ගැන කතා කරමු. ඔක්සිජන් අඩංගු අම්ල ඔක්සෝ අම්ල. සල්ෆර් අඩංගු ඔක්සෝ අම්ල දරුවනේ කීපයක් තියෙනවා. මොනවා සල්ෆර් අඩංගු ඔක්සෝ අම්ල? ප්‍රධානම ඔක්සෝ අම්ලය තමයි සල්ෆියුරික් අම්ලය. බැටරි ඇසිඩ් කියලා අපි හඳුන්වනවා ව්‍යවහාරික භාෂාවේ H2SO4. ප්‍රබල අම්ලය අපි කියනවා දිවි ප්‍රෝටික අම්ලය. නැත්නම් බාෂ්මිකතාවයේ දෙකක් කියලා කියනවා. ඒ නිදහස් කළ හැකි හයිඩ්‍රජන් ධන අයන සංඛ්‍යාව දෙකක්. නැත්නම් බැඳිය හැකි OH- අයන ගාන දෙකක්. ඒ නිසා අපි කියනවා H2SO4 දිවි ප්‍රෝටික අම්ලයක් කියලා. සල්ෆියුරික්. සල්ෆර් සාධන ඔක්සෝ අම්ලය යටතේ විද්‍යාගාරයේ වැදගත් වන කාර්බනික වැදගත් වන අම්ලය තමයි සල්ෆියුරික් අම්ලය. සූත්‍රය H2SO4 ප්‍රබල අම්ලය දිවි බාෂ්මිකයි. අපි ව්‍යුහය තේරුම් ගැනීම සඳහා උත්සාහ කරමු. OH කාර්බන දෙකක් පවතින පුතේ. OH කාර්බන දෙකක් තියෙන හින්දා තමයි අපි යාට දිවි ප්‍රෝටිකයි. එතන දිවි බාෂ්මික අම්ලයක් කියලා අපි පැහැදිලි කිරීමක් කරේ. අදාළම සල්ෆියුරික් අම්ලය කොහොමද හදාගන්නේ කියන එක. සල්ෆියුරික් අම්ලය අපිට තියෙන H2SO4 නිෂ්පාදනය කිරීමේ ස්පර්ශ ක්‍රමය කර්මාන්ත රසායනයේදී ඔබ ඉගෙන ගන්නවා. කර්මාන්ත රසායන ඔබ ඉගෙන ගන්නවා. හරි. අපි ඒ තරම් දුර සාකච්ඡා කරන්නත් බලමු. SO3 වායුව පුතේ. SO3 වායුව. ජලය තුලින් බුබුලනය කිරීමක් සිදු කළොත් SO3 වායුව. ජල බුබුල කිව්වොත් අපිට H2SO4 ලබා ගන්න පුළුවන්. H2SO4 ලබා ගන්න පුළුවන් SO3 වායුව ජලය තුලින් බුබුලනය කිරීම. right. ඊළඟට පුතේ අපි කතා කරන්නේ මේ සල්ෆියුරික් අණුවේ විඝටනය. සල්ෆියුරික් අණුවේ විඝටනය. පියවර දෙකකින් අපි විඝටනය කරලා H2SO4 ජලයේදී එතකොට පුතේ එක OH බන්ධනයක් විදිහට නොහිතුණු. එතකොට HSO4- සහ H3O+ ලැබෙනවා. මේ ලැබෙන HSO4- තවදුරටත් ජලයත් එක්ක විඝටනය වෙලා SO4 2- සහ H3O+ බවට පත් වෙනවා. මේ පුතේ සල්ෆියුරික් වල විඝටනය පියවර දෙකකින් පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ එක H2SO4 අණුවකින් H3O+ අයන දෙකක් නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. right. ඊළඟ තාපතේ මේ සල්ෆියුරික් අම්ලයේ තියෙන විශේෂ කාරණයක් විශේෂ හැකියාවක් විජලකාරකයක්. විජලකාරකයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්. මොකද විජලකාරකයක් කියන්නේ යම් කිසි ප්‍රභේදයකින් ජලය ඉවත් කිරීම. විජලනය කිරීම. ජලය ඉවත් කිරීමේ හැකියාව. විජලනය කිරීමේ හැකියාව. අපි කාබනික රසායනයේදී සාන්ද්‍ර සල්ෆියුරික් උෂ්ණත්වය 170 දී පමණ මධ්‍යසාර විජලනය සඳහා මධ්‍යසාර ඇල්කොහොල් විජලනය සඳහා අපි සාන්ද්‍ර සල්ෆියුරික් භාවිත කරනවා. හොඳ විජලකාරකයක්. විජලකාරකයක් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ දාපුතේ මෙයා හොඳ ඔක්සිකාරකයක්. සල්ෆියුරික් සාන්ද්‍රණය වැඩිනකොට හොඳ ඔක්සිකාරකයක්. ලෝහ සහ අලෝහ
ඔක්සිකරණයකට භාජනය කිරීමේ හැකියාව තියෙනවා. අපි ගමු පුතේ ලෝහ ගමු. මැග්නීසියම් ගමු. මැග්නීසියම් තරුක සල්ෆියුරික් සමග අපි මේ ප්‍රතික්‍රියාව S ගොනුවේදීත් අපි ඉගෙනගෙන ඇති. මැග්නීසියම් තරුක සල්ෆියුරික් එක්ක මොනවද ලැබෙන්නේ? මැග්නීසියම් සල්ෆේට සහ H2 වාතය නිදහස් වෙනවා. ඒ වගේම පුතේ මැග්නීසියම් සාන්ද්‍ර සල්ෆියුරික් සමග මැග්නීසියම් සල්ෆේට් ලවණය ලැබෙනවා, ගැටලුවක් නැහැ. SO2 මොනවද ලැබෙන්නේ පුතේ? SO2 වායුව සහ ජලය බවට SO2 වායුව සහ ජලය බවට මෙයාම ඔක්සිකරණය වෙනවා. ඒ වගේ අපි ගමු සක්‍රියතාවයට අඩු කොපර්වයි කෙනෙක් ගමු. කොපර් සමග සාන්ද්‍ර සල්ෆියුරික් කොපර් සල්ෆේට් ලැබෙනවා. කොපර් සල්ෆේට් ලැබෙනවා. SO2 ලැබෙනවා සහ ජලය ලැබෙනවා. නමුත් සල්ෆියුරික්ට ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන් කියලා පෙන්නන්න මම මේ ලෝහ සමග රසායනික ප්‍රතික්‍රියාව ගත්තේ. අපි ගමු අලෝහ සමග ගමු. කොහොමද සල්ෆියුරික් ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන්නේ කියලා? ඒ කියන්නේ අලෝහ ඔක්සිකරණය කිරීම. අපි සල්ප ගමු. සල්පදන H2SO4 සල්පගේ ඔක්සිකරණාංකය තියෙන බිඳුවේදී. ඒතර මේ සල්ෆ ඔක්සිකරණය කරන්න පුළුවන් SO2 බවට. මෙන්න මේකත් පුතේ බලන්න වැදගත්. දැන් මෙතන බලන්න සල්ෆගේ ඔක්සිකරණාංකය බිඳුවයි. H2SO4 වල සල්ෆට සාපේක්ෂ ඔක්සිකරණාංකය ධන 6යි. SO2 වල සල්ෆට සාපේක්ෂ ඔක්සිකරණාංකය ධන 4යි. අන්න පුතේ ගොඩක් වැදගත් නේද? ඉතින් මේ සල්ෆ ඔක්සිකරණය වෙලා තියෙනවා ධන 4 දක්වා. ලැබෙන SO2 සල්ෆියුරික් වල සල්ෆ ඔක්සිහරණය වෙලා තියෙන ධන 4 දක්වා ලැබෙන SO2. එහෙමනම් එකම ප්‍රභේදයේ ලැබෙනවා ඔක්සිකරණයෙන් සහ ඔක්සිහරණයෙන්. ඔක්සිකරණයෙන් සහ ඔක්සිහරණයෙන්. අපි උත්සාහ කරමු බලන්න මේකට තුලනය කරන්න. සමහර විට ඔයාලට ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා. විභාගයට අහලා තියෙනවා. මම කියන්නේ පැහැදිලි කරන්න. ගම්පුලේ සල්ෆ ඔක්සිකරණය වෙනවා. SO2 බවට ඔක්සිකරණාංකයේ බිඳුවයි. ඔක්සිකරණාංකයේ ධන 4යි. सल्फेट आयन सल्फ्यूरिक को सल्फेट आयन ऑक्सीहरණය වෙනවා SO2 බවට සල්ෆර් සාපේක්ෂ ඔක්සීකරණයේ ධන 6යි සල්ෆර් සාපේක්ෂ ධන 4යි ගැටලුවක් නැහැ ඉලෙක්ට්‍රෝන 4ක් පිට කරලා තියෙනවා මෙතන ඉලෙක්ට්‍රෝන 2යි නිසා අපි මෙයා දෙකෙන් ගුණ කරගමු දෙකක් ජලය सल्फर अटैक H प्लस लेबेनो पहले को तेरा देखा सल्फर धन 4ක් H प्लस දෙකක් SO2 माइनस 3ක් SO2 කියලා අපිට මේ විදිහට මේක හදා ගන්න පුළුවන් සහ ජලය දෙකක් ජලය කියලා අපිට මේක හදා පැහැදිලිද අපි එහෙනම් මේක තුලනය කරන්න ගියොත් එහෙම මේක දෙකක් තුනක් ලෙස අපිට මේක ප්‍රකාශ කරගන්න පුළුවන් සමීකරණ තුනක් තමයි. පැහැදිලිද? හරි මම හිතනවා ඔබ රසායනික ගණන පාඩමේදී තුලිත රසායනික සමීකරණ රිඩොක්ස් පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා කියලා විශ්වාස කරනවා. මොකද පුතේ අපිට මේ පාඩම් වල මූලික පාඩම් වල හරි දැනුමක් නැත්නම් අපිට ඉතින් එහාට අපේ ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය ටිකක් අපහසු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පුතේ ඔබගේ පෙර පාඩම් පිළිබඳ නැවත දැනුම ආවර්ජනය කරමින් අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ විදිහට තමයි අපිට රසායන විද්‍යාව විෂය පිළිබඳ හොඳ විශ්වාසයක් ගොඩනැගෙන්නේ. right. ඔන්න අපි සල්ෆර් කතා කරා. තව කතා කරා අලෝහය. සල්ෆර්. අලෝහය. අපි කාබන් ගමු. කාබන් පහසු ඔක්සීකරණය වෙනවා. කාබන් ඩයොක්සයිඩ් බවට CO2 බවට. එහෙනම්
කාබන් ධන H2SO4 ද කාබන් පුතේ ඔක්සිකරණය වෙලා තියෙනවා කාබන් ඔක්සිකරණය කාබන් ඩයොක්සයිඩ් බවට SO2 right the carbon oxyකරණය වෙලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ් බවට සල්ෆියුරික් ඔක්සිහරණය වෙනවා SO2 බවට. ඔන්න පුතේ මම සාකච්ඡා කරේ සල්ෆියුරික් හොඳ ඔක්සිකාරකයක් කියලා පෙන්නන්න. ලෝහ ඔක්සිකරණය වුණා ඒ වගේම අලෝහ ඔක්සිකරණය කිරීමේ හැකියාවක් මේ සල්ෆියුරික් වල තියෙනවා. ඊළඟට ඉතින් නමින්ම අපි කියනවා සල්ෆියුරික් කියපුවා අපේ අම්ලයක් කියන විද්‍යාගාරම අම්ලයක් කියන. අපි දැන් ඊළඟට පෙන්නන්න යන්නේ සල්ෆියුරික් අම්ලයක් ලෙස ක්‍රියා කිරීම. අම්ලයක් ලෙස ක්‍රියා කරනවා නම් සල්ෆියුරික් එයාට බස්මයක් එක්ක රසායනික ප්‍රතික්‍රියා කරලා ලවණය සහ ජලය සෑදීමේ හැකියාව තිබිය යුතුයි. බලමු පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බස්මයක් සල්ෆියුරික් කියන්නේ අම්ලයක් නම් මෙයා ලවණයක් සහ ජලය ලබා දිය යුතුයි. මෙයා ලබා දෙනවා සෝඩියම් සල්ෆේට සහ ජලය. ස්ටොයිකියෝමෙට්‍රිය 2:1. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බස්මය සමග සල්ෆියුරික් ලවණයක් සහ ජලය ලබා දෙන නිසා පුතේ අපිට සල්ෆියුරික් අම්ලයක් ලෙස ක්‍රියා කරනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේ අපි කලින් සඳහන් කරා වගේ ලෝහ සමග හයිඩ්‍රජන් නිදහස් කරනවා නම් එයත් අම්ලයක්. මැග්නීසියම් අපි කලින් සඳහන් කරා මැග්නීසියම් සල්ෆියුරික් සමග තලුව සල්ෆියුරික් තලුව සල්ෆියුරික් එක්ක මැග්නීසියම් සල්ෆේට් සහ H2 ලබා දෙනවා. තනුක අම්ල ලෝහ සමග හයිඩ්‍රජන් වාතය නිදහස් කරනවා. ඒ නිසා සල්ෆියුරික් අම්ලයක් කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. පොතේ විද්‍යාගාරයේ අපිට හමු වන ප්‍රබල අම්ලයක් තමයි මේ සල්ෆියුරික් අම්ලය කියලා කියන්නේ. මේ සල්ෆියුරික් අම්ලය විඝටනය වෙලා අපිට මාධ්‍යයට සල්ෆේට අයන සහ H2+ ලබා දීමේ හැකියාව තියෙනවා. H2+ ලබා දීමේ හැකියාව තියෙනවා. right. සල්ප සාධන ඔක්සෝ අම්ලවල වැදගත්ම ඔක්සෝ අම්ලය තමයි සල්ෆියුරික් H2SO4. ව්‍යවහාරික භාෂාව අපි ඔකට කියන්නේ බැටරි ඇසිඩ් කියලා. ඊළඟට අපිට හමු වෙන ඔක්සෝ අම්ලය තමයි සල්ෆියුරස් අම්ලය. සල්ෆියුරික් තරම්ම ප්‍රබල නැහැ. එයා තරම්ම අපිට සුලභව දක්වන්න ලැබෙන්නේ නැහැ. නමුත් සල්ෆියුරස් කියලා කියන්නේ H2SO3 කියලා කියන්නේ වැදගත් ඔක්සෝ අම්ලයක් සල්ෆියුරික් සාධන. H2SO3. අපි උත්සාහ කරමු ව්‍යුහය තේරුම් ගන්න. ත්‍රිකෝණාකාර පිරමිඩ් හැඩයක් තියෙන H2SO3 මෙයාගේ පුතේ OH කාණ දෙකක් තියෙනවනේ. ඒ නිසා මෙයා දිවි ප්‍රෝටික දිවි බාෂ්මික අම්ලයක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. පැහැදිලිද? පුතේ ඊළඟ දේ තමයි විද්‍යාගාරයක් තුලදී අපිට H2SO3 ගබඩා කර තියාගන්න අමාරුයි. මොකද H2SO3 පහසුවෙන් ඔක්සිකරණය වෙනවා සල්ෆියුරික් අම්ලය බවට. මොකද මෙයාගේ ඔක්සිකරණාංකය තියෙන ධන 4 අවස්ථාව. එන්න එයාට පහසුවෙන් ඔක්සිකරණය වෙන්න පුළුවන් ධන 6 අවස්ථාවේ පවතින සල්ෆියුරික් අම්ලය බවට. සල්ෆියුරික් අම්ලය බවට පත් කරන්න පුළුවන්. සල්ෆියුරස් අම්ලය විද්‍යාගාරයකට හදාගන්න පුළුවන් ජලය තුලින් SO2 වාතය බුබුලනය කරනවා. ජලය තුලින් SO2 වාතය බුබුලනය කිරීමෙන් අපිට සල්ෆියුරස් අම්ලය ලබා ගන්න පුළුවන්. නමුත් ඒ ලැබෙන සල්ෆියුරස් අම්ලය තවදුරටත් වාතයත් එක්ක ක්‍රියා කරලා ඒක සල්ෆියුරික් අම්ලය බවට රසායනිකව ලබා දෙනවා. ඒ කියන්නේ මම කිව්වේ සල්ෆියුරස් කියන අම්ලය අපිට ස්ථායි අම්ලයක් විදිහට නිරීක්ෂණය කරගන්න බැහැ කියලා. ඊළඟට තුන්වෙනි අපි සාකච්ඡා කරමු ඔක්සෝ අම්ලයට තයෝසල්ෆියුරික් අම්ලය. තයෝසල්ෆියුරික් අම්ලය H2SO3 සල්ෆියුරික් අම්ලය වගේ අපි අඳින්න උත්සාහ කරමු යාගේ ව්‍යුහය. මෙයා දිවි ප්‍රෝටික දිවි බාෂ්මික අම්ලයක් මේක තමයි පුතේ තයෝසල්ෆියුරික් අම්ලය කියන්නේ. තයෝසල්ෆියුරික් H2SO3 තයෝසල්ෆියුරික් අම්ලය. තයෝසල්ෆියුරික් අම්ලය
ගත්තහම එයාගේ ලවණය. ගොඩක් අපිට ඉස්සරහට වැදගත් වෙන තයෝසල්ෆේට් අයන. H2O3 2. මේ තයෝසල්ෆේට් අයනය ඔක්සිකරණයට සහ ඔක්සිහරණය. අපිට මොකද වැදගත් වෙන්නේ තයෝසල්ෆේට් අයනය. මේ තයෝසල්ෆේට් අයන ඔක්සිකරණය සහ ඔක්සිහරණය කියන ක්‍රියාවලි දෙකටම භාජනය වෙන්න පුළුවන්. අපි ඉස්සරහට තයෝසල්ෆේට් අයනයේ ක්‍රියාවලියක් ගැන සාකච්ඡා කරමු. තයෝසල්ෆියුරික් ආම්ලය කියන්නේ පුතේ දුබල ආම්ලයක්. ඒක ඇතුළක් නෑ දුබල ආම්ලයක් කියලා අපි සාකච්ඡා කරන්න පුළුවන්. අනිත් තව පුතේ මේක ස්ථායි නෑ. මේක අස්ථායි. තයෝසල්ෆියුරික් ආම්ලය විඝටනය වෙනවා පුතේ ඉතාමත් පහසුවෙන් H2SO3 පහසුවෙන් විඝටනය වෙනවා. අපිට තත් කිරීමක් නැත්නම් වෙනත් බාහිර කාරකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සල්ෆර් SO2 සහ ජලය බව. සල්ෆර් SO2 සහ ජලය බවට. right. මේක බලන්න පුතේ සල්ෆර් ඝනයක් ලෙස ලැබෙන්නේ. ඒකයි මම කිව්වේ. මෙතන ජලය ලික්විඩ් එකක්. ජලය තුල සල්ෆර් දිය වෙන්නේ. ඒ නිසා අපි මේක බීකරයක් තුල දෙව ගත්තොත් එහෙනම් අපි මේක කියන කිරි පාට. කයිද සල්ෆර් කියන කිරි පාට. අපි කියන ආවිලතාවය. කිරි පැහැයට හුරු ආවිලතාවයක් කියලා යම් ගැටලුවකදී ආවොත් පුතේ මතක තියාගන්න ඒ බොහෝ විට මේ කියන්නේ ප්‍රකාශ කරන්නේ සල්ප සම්බන්ධ. එහෙමනම් සල්ප ආවිලතාවයක් ලබා දිය හැකි විඝටනයක් තමයි මේ තයෝසල්ෆියුරික් ආම්ලය. බලමු පුතේ මෙතන සල්පට සාපේක්ෂ ඔක්සීකරණාංකය බිඳුවයි. මෙතන සල්පට සාපේක්ෂ ඔක්සීකරණාංකය ධන 4යි. මෙතන බලමු සල්පට සාපේක්ෂ ඔක්සීකරණාංකය කීයද? ධන 2යි. සල්පට සාපේක්ෂ ඔක්සීකරණාංකය දැන් මෙතන සල්ෆර් ඔක්සිහරණය වෙලා තියෙන බිඳුව බවට මෙතන ඔක්සිකරණය වෙලා තියෙනවා ධන 4 බවට. එහෙනම් මෙතන H2O3 2- තයෝසල්ෆේට් ඇනයනය සලකුවාම එයා ද්විධාදීකරණයකට භාජනය වෙලා තියෙනවා. මේ විඝටනය ඔක්සිකරණ සහ ඔක්සිහරණ කියන ක්‍රියාවලි දෙකම තියෙනවා. පැහැදිලි කියන එක. ඒ නිසා පුතේ තයෝසල්ෆේට් අයනයට ඔක්සිකාරකයක් ලෙස මෙන්ම ඔක්සිහාරකයක් කියන ක්‍රියාවලිය දෙකටම භාජනය වීමේ හැකියාව තියෙනවා. ඔක්සිකාරකයක් ලෙස මෙන්ම ඔක්සිහාරකයක් කියන ක්‍රියාවලිය දෙකටම තයෝසල්ෆේට් වලට භාජනය වීමේ හැකියාව තියෙනවා. හරි. දැන් මේකේ පුතේ ඔන්න අපිට ගොඩාක් විභාගයට අහන තැන මම නිකන් විශ්ලේෂණය කරලා බලුවා පුතේ. පහුගිය අවුරුදු 40ක උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගත්තාම මේ අවුරුදු 40ෙම අහපු රසායනික ප්‍රතික්‍රියා මම ලියන්නේ. ඔබ හොඳින් බලන්න පරීක්ෂා කර මම හරි වාක්‍යයෙන් කියන්නේ H2O3 2- අයනය I2 සමග රසායනික ප්‍රතික්‍රියා කිරීමේ මෙන්න මේ ප්‍රතික්‍රියාව පහුගිය අවුරුදු 40ක ප්‍රශ්න පත්‍ර මම හොඳින් විශ්ලේෂණය කළා. මේ අවුරුදු 40ෙම පොඩි තැනකින් හරි පරීක්ෂා කරලා ඒ තරමට වැදගත්. ඒ කියන්නේ ඔබ මුහුණ දෙන උසස් පෙළ විභාගයේදී අවුරුදු 40කම ඇහුවනම් මේ අවුරුද්දේ අහන්න නැති වේද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මේක ඒ තරමට පුතේ මේ ප්‍රතික්‍රියාව ගොඩක් වැදගත්. හරි. ඒ කියන්නේ I2 සමග රසායනික ප්‍රතික්‍රියා මොකද මේක අනුමාපනයේදී සහ භෞතික රසායනයේදී අකාබනික රසායනයේදී සහ රසායනික ගණනයේදී මේක අහන්න පුළුවන් විවිධ අවස්ථා තියෙනවා. ඒකයි මේක නිතරම විභාගයට අහන්නේ. මොකද බොහෝ තැන්වලදී මේ සමීකරණ අපිට භාවිතා කරන්න පුළුවන් අවස්ථාවක්. මම හිතනවා අවුරුදු 40 වගේ මේක ආගම ගොඩාක් වැදගත් රසායනික ප්‍රතික්‍රියාවක්. ඒකයි පුතේ මම මේක නැවත ඔයාලට මේක ලියලා පෙන්නන්නේ. පැහැදිලි කියන එක තේරෙනවද කියන එක පුතේ 16 වන කාණ්ඩය යටතේ ඔබගේ විෂය නිර්දේශය තුල තියෙන සියලුම කරුණු අපි සාකච්ඡා කරලා අවසానයි. මේ ඔබ නැවත හොඳින් පරිශීලනය කළොත් මා විශ්වාස කරනවා ඔබට 16 වන කාණ්ඩය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියලා. අපි ඊළඟ වීඩියෝ තුලේ 17 වන කාණ්ඩය, 7 කාණ්ඩය, හැලජන නැත්නම් හේලයිඩ් කාණ්ඩය සමග සම්බන්ධ වෙමු. ආයුබෝවන්.